තිරුවන් සරණයි සියලු දෙනාටම. එහෙනම් අපි පටන් ගනිමු අද දවසේ. අද 2021 වර්ෂයේ ජනවාරි මාසයේ 16 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකා වෙලාවෙන් 5:30ට ආරම්භ කරන අභිධර්ම සාකච්ඡාව ධාතු කතා පුජ්‍යල ප්‍රඥාප්ති ප්‍රකරණය. අපි පුනරීක්ෂණ වශයෙන් ප්‍රශ්න උත්තර වශයෙන් තමයි සාකච්ඡාව කරන්නේ. මේ සාකච්ඡාවට පැමිණි සියලු දෙනාම අපි ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද දිනේ සම්බන්ධ වෙලා තියෙන්නේ 8 දෙනෙක් පමණයි දැනට. අපි කමක් නැහැ. අපි තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමු. එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබුණා. අපි තිරුවන් නමස්කාර කරලා සාකච්ඡාව පටන් ගනිමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. අපිට ණය ක්‍රම 9 ප්‍රශ්නයක් සෝමා මහවැව මහත්මිය ඉදිරිපත් කරා. අපි ප්‍රශ්නෙන් සාකච්ඡාව ආරම්භ කරමු. මහත්මිය ඇහුවේ අදිමොක්ඛය පිළිබඳව නේද? ඔව් සර්. අදිමොක්ඛය අර සංස්කාර ස්කන්ධේ ධම්ම ධාතුවේ අර බැලන්ස් එක ගැන සර්. ගොඩක් මේ දෙක. තිරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද පොඩි ගැටලුවක් ආවා මේ ෂෙයාරින් ඩිස්ප්ලේ කරනකොට. අපි පටන් ගනිමු. ප්‍රශ්නයක් ඇහුවා මේ ණය ක්‍රම 9 ඒ කියන්නේ සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද විභාගයේදී උපේක්ඛේන්ද්‍රය ඊට පස්සේ ධානය අදිමොක්ඛය කියන එකක් තියෙනවද මේ ශ්‍රීමති මහත්මිය? අදිමොක්ඛය ඔව් කියනවා සර්. ඒක 20 වෙනි ඡේදයේ 20 වෙනි 145 පිටුව. කමක් නැහැ. එhmenan අපි බලමු. සෝමා මහත්මිය ඇහුවේ අදිමොක්ඛය පිළිබඳව කොහොමද මේ ණය ක්‍රමේ පාවිච්චි කරන්නේ කියලා. අපි ඒ නවවෙනි ණය ක්‍රමේ ධානය කියලා ගන්නකො. ධානය ඒත් අදිමොක්ඛයත් ඒ විදිහටමයි එන්නේ. අදිමොක්ඛයත් ස්ලයිඩ් එක ගන්න බලමු අපි. ධානය සංප්‍රයුක්ත වෙන ධර්මයෝ මේ ධානය කියනකොට ධානාංග වශයෙන් ගන්න ඕන. ධාන චිත්තෝත්පාද. ඒ කියන්නේ ධාන චිත්තෝත්පාද තියෙනවා රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. එතකොට ධාන චිත්තෝත්පාද 27යි 8යි විදිහට අරන් තියෙන්නේ. ඒ ආකාරයට තමයි 27 වෙන්නේ රූපාවචර සහ අරූපාවචර ඊළඟට ලෝකෝත්තර. එහෙම නැත්නම් ගන්න පුළුවන් ධාන චිත්තෝත්පාදෝ 67ක්. ඒ කියන්නේ රූපාවචර ධානයෝ 11යි වැඩි කිරීම 5යි. එතකොට ධාන සිත් 66යි. මෙතන මේ සිත් ගානින් වැඩක් නැහැ. තියෙන්නේ චෛතසික 33යි. එතකොට ධානාංග සංප්‍රයුක්ත වෙන ධර්මය වෙන්නේ ඒ ධාන චිත්තයත් ඉතිරි චෛතසික 33ත්. මේ 33 ආවේ මෙතන 38න් ධානාංග වලට චෛතසික 5ක් අඩු කරාම.
එතකොට යම්කිසි ධර්මයක් සම්ප්‍රයුක්ත වෙනකොට මේ මෙතන ලෝකෝත්තර ධර්ම නිසා තමයි චෛතසික 38 මෙන්නේ. එතකොට රූපාවචරයි ලෝකෝත්තරයි දෙකම ආපු නිසා තමයි චෛතසික 38 මෙන්නේ. 38න් පහක් මෙතන ධානාංග වශයෙන් තියෙනවා. එතකොට ධානය කියන ධර්මයේ කියන්නේ ධානාංගයෝ සම්ප්‍රයුක්ත වෙන්නේ ඒ ධාන සිත් සහ ඉතිරි චෛතසික 33. ඒ ටික ඒ ධර්ම නැවතත් සම්ප්‍රයුක්ත වෙන්නේ ධානාංගත් එක්කලාමයි. මෙතන පෙරලීම තියෙන්නේ මේ ධානාංග කියන එක සම්ප්‍රයුක්ත වෙන්නේ මොනවද කියලා බලන ඒ ධර්ම මොනවද සම්ප්‍රයුක්ත වෙන්නේ බැලුවම ඉතිරි වෙන්නේ ධානාංගම පමණයි. විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතා කියන මේ ධානාංගයෝ මේ පහ කුමක් එක්ක සම්ප්‍රයුක්ත වෙනවද කියලා බැලුවහම කුමක් එක්ක සම්ප්‍රයුක්ත වෙනවද නැවතත් සම්ප්‍රයුක්ත වෙන්නේ අර ධාන චිත්තෝත්පාදයෝ එක්කලා. ධාන චිත්තෝත්පාදයෝ එන්නේ ධාන සිත් දීර්ඝ ක්‍රමයෙන් 67යි චෛතසික 33යි. ඒ කියන්නේ චෛතසික 33 අතර තියෙනවා මෙතන වේදනාව තියෙන නිසා සංඥාව විඥාණය සංඥාව සහ විඥාන ස්කන්ධ දෙක විතරයි තියෙන්නේ. ඇයි මෙතන තියෙන සංස්කාර ස්කන්ධයත් එක්ක කිලින්ම අපි සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ නැති නිසා තමයි මොකද මෙතන තියෙන චෛතසික ධර්ම පවතින්නේ සංස්කාර ස්කන්ධය තුල. සංස්කාර ස්කන්ධය නැවතත් සංස්කාර ස්කන්ධයටම සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. ඒකින්ද සංඥා ස්කන්ධය විඥාන ස්කන්ධය කියන ඒ ස්කන්ධ දෙකටත් මන ආයතනයේ කියන ආයතනයටත් මනෝ විඥාන ධාතුවත් එක්කලා සම්ප්‍රයුක්තයි. ඇයි එතකොට මොකද උනේ මෙතන ඉතිරි චෛතසික ටිකට? ඒ ටික එක් ස්කන්ධයක් එක් ආයතනයක් එක් ධාතුවක චෛතසික ධර්ම 33 එක්කලා සම්ප්‍රයුක්ත වෙනවා. මෙතන එක් ස්කන්ධයක් කිව්වහම මේ සංස්කාර ස්කන්ධේ මේ චෛතසික 33ම එන්නේ නැහැ. මොකද මෙතන සංඥා විඥාන කියන දෙක අතාරින්න ඕන. එතන 31යි ඉතුරු වෙන්නේ. සර් එතන ඒ කියන කර්මවල සංස්කාර ස්කන්ධය චෛතසික 32යි නේද සර්? එතන 33න් සංඥා විතරයි නේද අඩු වෙන්න ඕනේ සර්? සංඥා විතරයි. හරි. එතකොට 32යි. මට මගේ ප්‍රශ්නේ හරි සර් තේරුණා සර්. 31යි නෙවෙයි 32යි. එතකොට මේක අදිමොක්කේ ගත්තා නම් මට මේ ස්ලයිඩ් එක නැතුව කියන්න පුළුවන්. අදිමොක්කේ කියන ධර්මතාවය අදිමොක්කේ කියන්නේ එක චෛතසික ධර්මයක්. අදිමොක්කය සම්ප්‍රයුක්ත වෙන්නේ ශ්‍රීමති මහත්මිය ඒ ස්ලයිඩ් එක නැද්ද එතන? සර් මම ඒක කියන්නද සර්? අදිමොක්කේ කියන ධර්මතාවයේ සම්ප්‍රයුක්ත වෙන්නේ සිත් 78යි චෛතසික 50යි. ඒ කියන්නේ විචිකිච්ඡාව සහ අදිමොක්ෂය වර්ජිත. එතකොට සිත් 78 වෙන්නේ දෙපස් විඥාන වලින් සිත් 10යි විචිකිච්ඡා සිතයි අයින් කළා. එතකොට සිත් 78යි චෛතසික 50ත් එක්කලා තමයි අදිමොක්ෂය සම්ප්‍රයුක්ත වෙන්නේ. චෛතසික 50 ආවේ විචිකිච්ඡාවයි අදිමොක්ෂයයි වර්ජිත. ඉතිරි චෛතසික 50. එතකොට මේ ධර්මය කුමක් එක්කලා සම්ප්‍රයුක්ත වෙනවද කියලා බැලුවොත් ඒ එන උත්තරේ නැවතත් අදිමෝක්ෂය සමග තමයි සම්ප්‍රයුක්ත වෙන්නේ. අදිමෝක්ෂය කියන ධර්මතාවය එක්කලා. එතකොට ඒ අදිමෝක්ෂය නැවතත් අපි බලනවා අදිමෝක්ෂය කියන ධර්මයේ කුමක් එක්ක සම්ප්‍රයුක්ත වෙනවද කියලා. අදිමෝක්ෂය සම්ප්‍රයුක්ත වෙන්නේ සිත් 78යි චෛතසික 50යි. සිත් 78යි චෛතසික 50යි කියනකොට අපි දැනගන්න ඕන අන්න මෙතන මේකේ තියෙනවා අදිමෝක්ෂ අවතුමියට බොහොම පින් අදිමෝක්ෂය හා සමග සම්ප්‍රයුක්ත වන ධර්ම වන්නේ සිත් 78යි චෛතසික 50යි. එතකොට විචිකිච්ඡාව හා අදිමෝක්ෂය වර්ජිත. එතකොට මේ ධර්ම ටික සම්ප්‍රයුක්ත වෙන්නේ අදිමෝක්ෂය සමග. මේ පෙරලීම කරන්නේ මේක පිරිසිදු භාවය ගන්නමයි. එතකොට ඒ ධර්මය සම්ප්‍රයුක්ත වන්නේ අදිමෝක්ෂය සමග. අදිමෝක්ෂය සම්ප්‍රයුක්ත වන්නේ කුමක් එක්කලාද? සිත් 78යි චෛතසික 50යි. දෙපස් විඥාන
සිත් 10යි විචිකිච්ඡාවයි වර්ජිත. මෙන්න මේ කාරණේ හොඳට බලා ගන්න ඕනේ. දෙපස් විඥානයේ තුල තියෙනවා පංච විඥාන ධාතු. විඥාන ධාතු පහක් තියෙනවා. එතකොට මේ අදිමෝක්ෂය විඥාන ධාතු පහක් එක්කලා සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. එතකොට මේ ධර්ම කුමන ධර්මත් මේක ස්කන්ධ වශයෙන් ගත්තොත් වේදනා ස්කන්ධයේ තියෙනවා, සංඥා ස්කන්ධයේ තියෙනවා, විඥාන ස්කන්ධයේ තියෙනවා. හැබැයි මෙතන තියෙනවා සංස්කාර ස්කන්ධය. සංස්කාර ස්කන්ධයත් එක්කලා කිලින්ම සංප්‍රයුක්තයි කියලා කියන්නේ නැහැ මුළු සංස්කාර ස්කන්ධේ. ඒකින්ද තමයි මෙතෙන්ට ගේන්නේ සංස්කාර ස්කන්ධයේ චෛතසික ධර්ම 48ක් සමග ධම්මායතනයේ ධම්ම ධාතුවේ චෛතසික 50ක් සමග සංප්‍රයුක්තයි කියලා. එතකොට මෙතන ස්කන්ධ 3යි ආයතන 1යි ධාතු 2යි. මොකද මනෝ ධාතුවත් එක්ක සංප්‍රයුක්ත වෙනවා අදිමෝක්ෂය. මනෝ විඥාන ධාතුවත් එක්ක සංප්‍රයුක්ත වෙනවා. මනෝ විඥාන ධාතු කියන්නේ ඉතිරි සිත් ටික. අන්න මේ ආකාරයෙන් තමයි ඒක දකින්න ඕන. හරි සර්, ගොඩක් පිං සර්. මගේ ප්‍රශ්න විසඳුණා සර්. තෙරුවන් සරණයි. අනිත් එහෙමනම් 10 11 වෙනි ණය ක්‍රම එකක්. ඒක නවේ. කමන්නේ 12 වෙනි ණය ක්‍රමයට යමු. 12 වෙනි ණය ක්‍රමයට යමු. ඒක කරලා එකෙන් යන්න පුළුවන්. අන්න මේ තියෙන 11. මේ 11 වෙනි ණය ක්‍රමයේ තියෙන්නේ සංග්‍රහිතයෙන් සංප්‍රයුක්ත විප්‍රයුක්ත පද. එතකොට මේ සංග්‍රහිතයෙන් සංප්‍රයුක්ත විප්‍රයුක්ත පද කියන්නේ දැන් මෙතන ඉස්සෙල්ලාම අපිට කතා කරන්න තිබුණේ 11 12 13 14 කියන ණය ක්‍රම ටික අද සාකච්ඡා කරන්නයි. අපි එතෙන්ට එනකල් ඉස්සෙල්ලා සතියක සාකච්ඡා කරා. අපි මෙතන ගැටලු 9 වෙනි ණය ක්‍රමයේ ගැටලුවක් තියෙන කියපු නිසා තමයි අපි ඒක කතා කරේ. දැන් බලමු 11 වෙනි ණය ක්‍රමයේ සංග්‍රහිතයෙන් සංප්‍රයුක්ත විප්‍රයුක්ත පද. බෙලසෙනින්ම බලන්න ඕන සංග්‍රහිත භාවය. ඒතර සමුදය සත්‍ය විසින් සංග්‍රහිත වෙන්න ඕන ස්කන්ධ වශයෙන් සංග්‍රහිත, ආයතන වශයෙන් සංග්‍රහිත, ධාතු වශයෙන් සංග්‍රහිත. මේ පදයෙන් කියන්නේ ඒ ස්කන්ධ ආයතන ධාතු තුනෙන්ම සංග්‍රහිත භාවයේ ඉල්ලන ස්වභාවයයි. ඒකට සංග්‍රහිත භාවයේ ඉල්ලනකොට ස්කන්ධ වශයෙන් සංග්‍රහිත, ආයතන වශයෙන් සංග්‍රහිත, ධාතු වශයෙන් සංග්‍රහිත භාවය තමයි බලන්නේ. එතකොට සමුදය සත්‍ය කියන ධර්මය, ඒ කියන්නේ ලෝභය චෛතසිකය. ස්කන්ධ වශයෙන් සංග්‍රහිත වෙන්නේ සංස්කාර ස්කන්ධේ. ආයතන වශයෙන් සංග්‍රහිත වෙන්නේ ධම්මායතනේ. ධාතු වශයෙන් සංග්‍රහිත වෙන්නේ ධම්ම ධාතුවේ. එතකොට කුමක් එක්කලද සංග්‍රහිත වෙන්නේ? තෘෂ්ණාව වර්ජිත ඉතිරි චෛතසික 49. මේ කියන්නේ මේ 49ත් එක්ක ඉන්නේ කෙනෙක් තමයි මෙයා. මෙයා දැනට මෙතනින් අයින් කරලා තිබුණට මෙයා ඉන්නේ තෘෂ්ණාව ඉතිරි චෛතසික 49 සමග. ඇයි? එයා සංග්‍රහිත භාවයේ බලන්නේ ස්කන්ධ වශයෙන්. ස්කන්ධ වශයෙන් සංග්‍රහිත වෙන්නේ ඉතිරි චෛතසික 49 සමග. ඒ කියන්නේ සංස්කාර ස්කන්ධයේ තෘෂ්ණාව වර්ජිත චෛතසික 49 තමයි මේ කියන්නේ. එතකොට මේ චෛතසික 49 කුමක්කා සංප්‍රයුක්ත වෙනවද? ඒ චෛතසික 49 මෙතන 49 තියෙනවා බොහෝ චෛතසික ධර්ම. කුසල අව්‍යාකෘත අකුසල කුසල සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක චෛතසික ඔක්කොම තියෙනවා. කුමක් එක්ක සංප්‍රයුක්ත වෙනවද? වේදනා ස්කන්ධය සමග සංඥා ස්කන්ධය සමග මේ චෛතසික 49 සංප්‍රයුක්ත වන්නේ සංග්‍රහිතෙන් සංප්‍රයුක්ත විප්‍රයුක්ත පද. හරි. මේ ධර්මයේ එතකොට සංග්‍රහිතෙන් සංප්‍රයුක්ත විප්‍රයුක්ත පද. මෙයා සංප්‍රයුක්ත වන්නේ මේ ස්ලයිඩ් එක අයින් කරත් හොඳයි. මේකේ පොඩි වැරද්දක් තියෙනවා. 13 තියෙනවා. 13 දාන්නද? 14 ගන්නකො. 14කට ගිහිල්ලා මේකට එමු එහෙනම්. මේ විප්‍රයුක්තෙන් සංග්‍රහිත අසංග්‍රහිත පද. ඉස්සලාම් විප්‍රයුක්ත භාවයේ බලන්න ඕන. කාම භවේන කියන කාම භව විසින් විප්‍රයුක්ත වෙන්නේ මොනවද කියලා බලනවා. කාම භවේන කියනකොට සිත් 23යි විපාක සිත් චෛතසික
33යි කර්මජ රූප 20යි. මේ කියන්නේ විපාක සිත් 23 කාම භවේන කියනකොට. එතකොට මේ කර්මජ රූප 20යි. මේ ධර්මය විප්‍රයුක්ත වෙන්නේ මේ අනික් භව රූප භව අරූප භව සංඛ්‍යාත කුසල අකුසල ක්‍රියා විපාක චිත්තෝත්පාදය. එතකොට රූප මෙතන තියෙන රූප ධර්මත් එක්කලා රූප ධර්ම විප්‍රයුක්ත භාවය ගන්නෙ නැහැ. ඒක නිසා අපිට රූප සංඛ්‍යාතව මෙතන උත්තරේට ගන්නෙ නැහැ. එතකොට රූප වලට රූප විප්‍රයුක්ත භාවය ගන්නෙ නැහැ. එතකොට මෙතන ඉන්නේ නාම ධර්ම කුසල අකුසල ක්‍රියා විපාක චිත්තෝත්පාදය. එතකොට කුසල අකුසල විපාක චිත්තෝත්පාදය වෙනකොට එන්නේ නාම ධර්ම 4. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය, මනායතනය සහ ධම්මායතනය. එතකොට ධාතු වශයෙන් චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු කියන කොටස. ඇයි මෙතන රූප භව අරූප භව සංඛ්‍යාත ධාතු ස්වභාවයේ එන්නේ චක්කු විඥාන ධාතුව සංග්‍රහ වෙනවා, සෝත විඥාන ධාතුව සංග්‍රහ වෙනවා, මනෝ ධාතුව සංග්‍රහ වෙනවා, මනෝ විඥාන ධාතුව, ධම්ම ධාතුව සංග්‍රහ වෙනවා. ඒක කුමකින් අසංග්‍රහිත වෙනවද කියලා බැලුවාම අසංග්‍රහිත වෙන්නේ රූපස්කන්ධයෙන්. ඖදාරික ආයතන 10න්, ඖදාරික ධාතු 10න් හා ගාන විඥාන ධාතු, ජීවා විඥාන ධාතු, කාය විඥාන ධාතු වලින්. ඇයි මෙහෙම ගත්තේ? මෙතන රූප භවයේ අරූප භවයේ කොහොමදත් මේ පංච විඥාන ධාතු නැහැ. රූප භවයේ තියෙනවා විඥාන ධාතු දෙකක්. චක්කු විඥාන ධාතු සහ සෝත විඥාන ධාතු. ඒකත් එක්කලා මේ දෙක තියෙනවා නම් මනෝ ධාතුවක් තියෙනවා. ඒක නිසා තමයි මෙතන ධාතු මේ විදිහට එන්නේ. එතකොට ඒක අසංග්‍රහිත වෙන්නේ රූපස්කන්ධයෙන්, ඖදාරික ආයතන 10න්, ඖදාරික ධාතු 10න්, ගාන ජීවා කාය විඥාන ධාතු වලින්. එතකොට අපේ 13 ස්ලයිඩ් එකක් නැද්ද මේ මහත්මිය? එතකොට මේකේ 13 වෙනි ණය ක්‍රමේ තියෙන්නේ අසංග්‍රහිතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත. අසංග්‍රහිතයෙන් සංග්‍රහිත නොවන භාවයෙන් රූපස්කන්ධයේ විසින් අසංග්‍රහිතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත. අසංග්‍රහිතයෙන් වෙනකොට රූපස්කන්ධය කියලා ගත්තොත් ප්‍රථම පදය ස්කන්ධ වශයෙන් අසංග්‍රහිත, ආයතන වශයෙන් අසංග්‍රහිත, ධාතු වශයෙන් අසංග්‍රහිත. එතකොට මේ තුන් අවස්ථාවටම රූපස්කන්ධයෙන් අසංග්‍රහිත වෙන්නේ ඇයි? රූපස්කන්ධය මේ අපි බලන්නේ රූපස්කන්ධය කියනකොට ආයතන 11කට සංග්‍රහිත වෙනවා. රූපස්කන්ධය ධාතු 11කට සංග්‍රහිත වෙනවා. එතකොට අපි අර chart එකේ විදිහට බැලුවොත් පේනවා මේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්න නම් ඒ කියන්නේ විඥාන ස්කන්ධය විතරයි ඉතුරු වෙන්නේ. ඇයි? ස්කන්ධ වශයෙන් අසංග්‍රහිත කියනකොට ස්කන්ධ 4ම එනවා. ආයතන වශයෙන් අසංග්‍රහිත කියනකොට වේදනා ස්කන්ධයටත්, සංඥා ස්කන්ධයටත්, සංස්කාර ස්කන්ධයටත් ඉන්න බෑ. මොකද ඒවා ටික රූපස්කන්ධයේ සුකුම රූපත් එක්කලා ධම්මායතනෙ සංග්‍රහිත වෙනවා. එතකොට ධාතු වශයෙන් අසංග්‍රහිත වෙනකොට ඒ විදිහටමයි. එතකොට මේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ විඥාන ස්කන්ධයේ පමණයි. එතකොට විඥාන ස්කන්ධය තමයි දැන් අපිට ලැබුණ උත්තරේ. මේ අසංග්‍රහිතෙන් උත්තරේ. විඥාන ස්කන්ධය කුමක් හා සම්ප්‍රයුක්ත වෙනවද කියලා බලනවා. විඥාන ස්කන්ධය කුමක් හා සම්ප්‍රයුක්ත වෙනවද බලුවම විඥාන ස්කන්ධය සම්ප්‍රයුක්ත වෙනවා වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, ධම්මායතනය ඒ චෛතසික සමග ධම්ම ධාතුවේ චෛතසික සමග. කියන්නේ ධම්මායතනයේ සහ ධම්ම ධාතුවේ යම් කිසි කොටසක් සමග සම්ප්‍රයුක්තයි. යම් කිසි කොටසක් සමග කේහිචි සම්ප්‍රයුක්තයි.
එතකොට විප්‍රයුක්ත වෙන්නේ රූපස්කන්ධයේ ඖදාරික ආයතන 10, ඖදාරික ධාතු 10, ධම්මායතනයේ ධම්ම ධාතුවේ සුකුම රූප සානිර්වාණ. මෙන්න මේ ආකාරයට. මේකේ ගැටලුවක් තියනවද? ඒක තේරුණා සර්. ධම්මායතනයක තේරුම් කරන්න පුළුවන්ද? ධම්මායතනයක කාට හරි ධම්මායතනයේ විසින් ස්කන්ධ වශයෙන් අසංග්‍රහිත, ආයතන වශයෙන් අසංග්‍රහිත, ධාතු වශයෙන් අසංග්‍රහිත වන ධර්මය මොකද්ද? ධම්මායතනය. සර් මම මේක පැහැදිලි කරන්නද? පැහැදිලි කරන්න. සර් ධම්මායතනයේ තියෙන්නේ චෛතසික 52යි සුකුම රූපයි නිර්වාණයයි. එතකොට ඒක නිසා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය ඒ ටික මෙතනින් බැහැර වෙනවා. ඒතර විඤ්ඤාණස්කන්ධය විතරයි මෙතනින් අසංග්‍රහ වෙන්නේ. විඤ්ඤාණස්කන්ධය සිත 89. ඒක සම්පයුක්ත වෙන්නේ ස්කන්ධ තුනක් එක්ක. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය. ඒකේ ධම්ම ආයතනයේ ධම්ම ධාතුවේ චෛතසික සමපමණයි ඒක සම්පයුක්ත වෙන්නේ. ඊට පස්සේ අපිට බලන්න විප්‍රයුක්ත වෙන එක. ඒක විප්‍රයුක්ත වෙන්නේ රූපස්කන්ධය සමග, ඖදාරික රූප ආයතන 10 සමග, ඖදාරික රූප ධාතු සමග ඒවල ධම්මායතනයේ ධම්ම ධාතුවේ සුකුම රූපයි නිර්වාණය සමග විප්‍රයුක්ත වන්නේ. මේක ගැටලුවක් තියනවද කාට හරි? දැන් අපි අද සාකච්ඡාන්නේ ගැටලුවක් තියෙන ස්ථානයක් තියෙනවා නම් ඒක විසඳා ගන්න. අමිත මාත්මේ ඉන්නවද? ඉන්නවා සර්. ගැටලුවක් තියෙනවද? ගැටලුවක් නැහැ සර්. උනාට මේ සර් හැම එකෙම දෙක වගේ එක්ස්ප්ලেইন කරනවා නම් හොඳයි. එතකොට මේ තව අපිට එතකොට මතක් වෙනවා කරන විදිය. දාගන්න බැරි තුනා දැන් ශ්‍රීමති මහත්මිය තමයි මට උදව් කරන්නේ. මේකේ කම්පියුටර් එකේ මම හිතන්නේ පොඩි අපි පොතෙන් බලලා කරමුද සර්? පොතෙන් බලලා අයිත් එක්කලා තමයි කරනවා. අර 11 එක දාන්න මේ මාත්‍ය කමක් නැහැ. 11 එක දාන්නකෝ. 11 හරි. ඉතලා මට ඉතිරදුනා කියලා. අපි 11 ණය ක්‍රම 11ට මේකේ තියෙන්නේ මේ 11 වෙනි ණය ක්‍රමය. දැන් අපි ණය ක්‍රම 14කට යනවනේ. 14 යන ක්‍රමය ගැන මම හිතන්නේ හොඳ අවබෝධයක් ඇති කාටත්. ඒ ණය ක්‍රම 14 යන්නේ පළවෙනි ණය ක්‍රමේ සංග්‍රහ වීමයි සංග්‍රහ නොවීමයි බැලීම. එතකොට සංග්‍රහ වීම බැලීමයි සංග්‍රහ නොවීම බැලීමයි අපි කරන්නේ ස්කන්ධ ආයතන ධාතු මූලික කරගෙන. එතකොට ස්කන්ධ සංග්‍රහ වීම බලන්නෙත් ඒ ටිකෙන්, සංග්‍රහ නොවීම බලන්නෙත් ඒ ටිකෙන්. එතකොට මේ සංග්‍රහ වීමයි සංග්‍රහ නොවීමයි අපි එකට ගියොත් එම සංඥාපනේ මම හිතන්නේ සංඥාපනේ මතක ඇති කාටත් සංඥාපනේට පොඩ්ඩක් කියමුද? එහෙනම් අපි එතනින් ධම්ම සාකච්ඡා කරගෙන එන්න. මාතෘකා වශයෙන් තියෙන්නේ ණය මාතිකා, අභ්‍යන්තර මාතිකා, ණය මුඛ මාතිකා, ලක්ෂණ මාතිකා, බාහිර මාතිකා. අපි මේ කාරණා ටික දන්නවා. ඒතර ණය මාතිකා කියනකොට ණය 14 ගැන අපි කතා කරන්න ඕන. ඊට පස්සේ අභ්‍යන්තර මාතිකා කියනකොට අභ්‍යන්තර මාතිකා අපි දන්නවා ස්කන්ධ ආයතන ධාතු ආදී 125ක් ධර්ම අභ්‍යන්තර මාතිකා වලට විස්තර කරනවා. ණය මුඛ මාතිකා කියනකොට තීහි සංගහෝ තී අසංගහෝ චතුහි සම්පයෝගෝ චතුහි විප්පයෝගෝ කියන ණය මුඛ ස්වභාවය තමයි විස්තර කරන්නේ. ඒතර ලක්ෂණ මාතිකා කියන්නේ ස්වභාග ලක්ෂණය සහ විසභාග ලක්ෂණයෙන් විස්තර කරන හැටි. ඒතර බාහිර මාතිකා කියන්නේ ත්‍රික දුක මාතිකා සියල්ලම. කුසල ත්‍රිකයේ සිට සරණ දුක දක්වා සියලුම ධර්ම ටික මෙතෙන්ට ඇතුළත් වෙනවා. ඒතර මේ ටික දැක්කහම අපි ධර්ම කාණ්ඩේ ගොඩාක් විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඊළඟට මෙන්න මේ ණය මුඛ ණය මාතිකා වලට තමයි මේ ටික තියෙන්නේ. සංඝහ අසංඝහ සංඝහිතේට සංඝහ අසංඝහ කියන්නේ ප්‍රථම ණය. ප්‍රථම ණයේදී සංග්‍රහ වීම බලන්නේ ස්කන්ධ ආයතන ධාතු වලින්, සංග්‍රහ නොවීම බලන්නේ ස්කන්ධ ආයතන ධාතු වලින්මයි. එතකොට
සංග්‍රහ වීම බැලුවොත් එහෙම අපි කෙලින්ම අපි බලමු රූපස්කන්ධය කුමන ස්කන්ධයකින් සංග්‍රහ වෙයිද? රූපස්කන්ධය සංග්‍රහ වෙන්නේ රූපස්කන්ධයෙන්මයි. මට අර ටේබල් එක chart එක ගන්න තිබුණා නම් මට පෙන්වන්න තිබුණා. දැන් එහෙම කරන්න ගියොත් මිශ්‍ර වෙයි කියලා මට පොඩි සැකයක් තියෙනවා. ඒකයි හරි. එතකොට සංග්‍රහ වීම සංග්‍රහ නොවීම ඒ ස්කන්ධායතන ධාතු වලින් බලලා සංගහිතේන අසංගහිත කියනකොට සංග්‍රහ වීම තුලින් සංග්‍රහ නොවීම බලනවා. ඒ කියන්නේ ස්කන්ධ වශයෙන් සංග්‍රහ වීමත් ආයතන ධාතු වලින් සංග්‍රහ නොවීමත් අන්න ඒ කියන විදිහට දකින්න ඕන. එකම වෙනසකට තියෙන්නේ විඥාන ස්කන්ධයේදී විතරක් මේකේදී පොඩි වෙනසක් ඇවිල්ලා තියෙනවා. චක්කු විඥාන ධාතු කියන තැනදී විතරක්. අනික හැමතැනම ස්කන්ධ වශයෙන් සංග්‍රහ වීමත් ආයතන ධාතු වලින් සංග්‍රහ නොවීමත් තමයි මේ සංගහිතේන අසංගහිත පද කියලා කියනකොට. ඒතර අසංගහිතේන සංගහිත පද කියනකොට ස්කන්ධයෙන් සංග්‍රහ නොවීමත් ආයතන සහ ධාතු වලින් සංග්‍රහ වීමත් අන්න ඒ විදිහට දකින්න ඕනේ. එතකොට සංගහිතේන සංගහිත කියනකොට ආයතන ස්කන්ධ ආයතන ධාතු වලින්ම සංග්‍රහ වීම බලනවා. ඊට පස්සේ ඒකේ පෙරලීම් තුනක් යනවා. මේ හැම එකෙම පෙරලීම් තුනක් යනවා. අසංගහිතේන අසංගහිත කියනකොට ස්කන්ධ වලින්ම අසංගහිත ආයතන වලින්ම අසංගහිත. එතකොට මේ මුල පහ එන්නේ සංග්‍රහ අසංග්‍රහ සම්බන්ධ කරගෙන. දැන් බලන්න මේ ටික මතක තියාගන්න පුළුවන් ලේසියෙන්. 6 වෙනි එක තියෙන්නේ සංපයෝග විප්පයෝග. සංප්‍රයෝග වීමයි විප්පයෝග වීමයි බලනවා. මොනවෙන්ද බලන්නේ? සංප්‍රයෝග වීම බලන්නේ නාමස්කන්ධ හතරෙන්. විප්පයෝග වීම බලන්නේ නාමස්කන්ධ හතරෙන්මයි. ඒතර සංප්‍රයෝග වෙන්නේ නාමස්කන්ධ හතර එකිනෙකට. නාමස්කන්ධ තමයි විප්‍රයෝග වෙන්නේ රූපස්කන්ධය සහ නිර්වාණය. ඒතර රූපස්කන්ධය කුමක් එක්කලා විප්‍රයෝග වෙනවද? ඒ නාම ධර්ම හතර එක්කලා. අන්න ওই විදිහට සංප්‍රයෝග විප්‍රයෝග පද බැලීම තමයි කරන්නේ. එතන සංප්‍රයෝග කියනකොට ඒ ධර්මයක් කුමක්කා සංප්‍රයෝග වෙනවද කියලා බලනවා. ඊළඟට කුමක්කා විප්‍රයෝග වෙනවද කියලා බලනවා. එතන මේ සංපයුත්තේන විප්‍රයුක්ත පද නිर्देशයේදී සංප්‍රයුක්ත භාවයේ වෙලසනින් බලලා ඒ සංප්‍රයුක්ත වෙන ධර්මය කුමක්කා විප්‍රයුක්ත වෙනවද කියලා බලනවා. මේක හරි ක්‍රමානුකූල විභාගයක් තියෙන්නේ. එතකොට විප්‍රයුක්තේන සංප්‍රයුක්ත පදයේදී කරන්නේ යප්පේ කියන ධර්මය කුමක්කා විප්‍රයුක්ත වෙනවද බලනවා. ඊට පස්සේ කුමක්කා ඒක සංප්‍රයුක්ත වෙනවද බලනවා. මෙන්න මේ ආකාරයට තමයි යන්නේ. ඊට පස්සේ 10 වෙනි ණය ක්‍රමේදී මේ සංප්‍රයුක්ත විප්‍රයුක්ත භාවයෙන් ඉදිරියට ගිහිල්ලා අර සංග්‍රහ අසංග්‍රහ කියන ණයත් එක්කලා මේ දෙක එකට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ සංගහිතේන සංග්‍රහ වීම තුලින් ඒ ලැබෙන ධර්මය සංප්‍රයුක්ත විප්‍රයුක්ත බලනවා. ඒක කුමක්කා සංප්‍රයුක්ත වෙනවද කුමක්කා විප්‍රයුක්ත වෙනවද කියලා. ඊළඟට සංප්‍රයුක්තේන සංගහිතේන අසංගහිත සංප්‍රයුක්ත වෙන දේ බලලා ඒකෙන් සංගහිතයිද අසංගහිතයිද අර මුලින් කරපු ණය ක්‍රමයෙන් නැවත ඇතුළත කරන ක්‍රමයක්. මෙන්න මේ විදිහට විස්තර කරන එක තමයි එතන කරන්නේ. දැන් මෙතන ඉඳන් විස්තර කරන ණය මාතිකා සංග්‍රහ සංග්‍රහිතෙන් අසංග්‍රහිත අර කියපු ටිකම ඒ ණය මාතිකා 14 මෙතන විස්තර කළා. ඊළඟට අභ්‍යන්තර මාතිකා වලට ගියාම පංචස්කන්ධයේ ඉඳන් ද්වාදස ආයතනය 18 ධාතු 4 සත්‍යෝ දෙවිසි ඉන්ද්‍රියෝ පටිච්ච සමුප්පාදෝ 4 සතිපට්ඨානෝ මේ ආකාරයෙන් මේ ධර්ම ටික වෙන වෙනම ගෙන ඇර දක්වනවා. මෙතන ධර්ම ටික 125කට එකතු වෙනවා.
පංචස්කන්ධය කියනකොට ධර්ම 5ක් එකතු වෙනවා. ද්වාදස ආයතනය කියනකොට 12ක් එකතු වෙනවා. මෙතන 18ක් එකතු වෙනවා. මේ විදිහට ඒ ධර්ම ටික එකතු කරාම 125ක් ධර්ම එනවා. මෙතන බැලුවොත් පේනවා පංචස්කන්ධයේ ඉඳන් මේ මෙතෙන්ට යනකල් මා පංචස්කන්ධයේ ඉඳන් පංචස්කන්ධයේ ස්කන්ධ විභංගේ ආයතන විභංගේ ධාතු විභංගේ සත්‍ය විභංගේ ඉන්ද්‍රිය විභංගේ පටිච්ච සමුප්පාදේ සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන සතර ඉද්ධිපාදය සතර ඒක එතට විභංගය ධාන විභංගය ඊට පස්සේ සතර අප්‍රමාණය ඒතන අප්‍රමාණයොත් වෙනවා විභංග ටිකෙන්ම ඊට පස්සේ පංචේන්ද්‍රයෝ පංච බලයෝ සප්ත බොජ්ජංගයෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයෝ ටික මේ ධර්ම ටික එකතු වෙනවා. මෙතන පංචේන්ද්‍රයයි පංච බලයයි මේ අර විභංග ප්‍රකරණයෙන් පිටින් මේ විභංගයේ ආපු විභංග ටිකට එකතු කරලා තියෙනවා. මේ ටික ඔක්කොම 125ක් වෙනවනේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේ අභ්‍යන්තර ආයතන කියනකොට ධර්ම වශයෙන් 125ම අපිට ලැයිස්තුගත කරලා ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සමහරවිට විභාගයට ඒ ටික විතරක් අහනවා අභ්‍යන්තර මාතිකා කුමක්ද කියලා එකිනෙක ගෙන හැර දක්වන්න. එතකොට ණය මුඛ මාතිකා කියනකොට මෙන්න බලන්න ස්කන්ධ ධාතු ආයතන යන තුන් පදයෙන් සංග්‍රහ වෙයි තුන් පදයෙන් අසංග්‍රහ වෙයි. මේ පද තුනෙන් සංග්‍රහ වීමත් මේ පද තුනෙන් අසංග්‍රහ වීමත් සතර අරූප ස්කන්ධයන්ගෙන් සංප්‍රයෝග වීමත් සතර අරූප ස්කන්ධයන්ගෙන් විප්‍රයෝග වීමත් මෙන්න මේක තමයි ණය මුඛ. ඒක ණය මුඛ මාතිකා විස්තර කරන්න කිව්වොත් මේ පදේ ටික විතරක් ලියලා වැඩක් නැහැ. මේ පදේ ලියනවායි කියන්නේ මේක තමයි කරන කාර්යය. හැබැයි මේ කාර්යය මෙහෙම වචනෙන් මේක කිව්වට මේක විග්‍රහ කරන්න නම් උදාහරණ වශයෙන් ගේන්න ඕන. ණය මුඛ මාතිකාවල කෘත්‍ය ණය මුඛ මාතාවෙන් කුමක් සිදුවේද කියන කාර්යය කියනකොට මේ තුන් පදයෙන් සංග්‍රහ වීම තුන් පදයෙන් සංග්‍රහ නොවීම සතර නාමස්කන්ධයෙන් සංප්‍රයෝග වීම සතර නාමස්කන්ධයෙන් විප්‍රයෝග වීම කිව්වහම උත්තරය ඇතිද? උත්තරය ඇති වෙන්නේ නැහැ. ලකුණු ලැබෙන්න නම් මේ කාරණා ටිකට එකිනෙකට නිදර්ශන ගෙන හැර දක්වන්න ඕන. මේකට ලේසිම නිදර්ශන ගන්න පුළුවන්. දැන් අපි කිව්වොත් සංග්‍රහ වීම අසංග්‍රහ වීම පෙන්වන්න ගන්න පුළුවන් රූපස්කන්ධය ගන්න. නැත්නම් වේදනාස්කන්ධය ගන්න. කොහොමද සංග්‍රහ වෙන්නේ කියලා. රූපස්කන්ධය සංග්‍රහ වෙනවා එක ස්කන්ධයකින් ආයතන 11කින් ධාතු 11කින්. සංග්‍රහ නොවෙනවා ස්කන්ධ 4කින් ආයතන 1කින් සහ ධාතු 7කින්. මෙන්න මේ විදිහට ඒ කාරණා ටික වෙන වෙනම ගෙන හැර දක්වන්න පුළුවන් වෙන්න ඕනේ මේකේ උත්තරේ විදිහට එතනින්. එතකොට සංප්‍රයෝග වීම විප්‍රයෝග වීමත් ඒ විදිහට පෙන්වන්න පුළුවන්. සතර අරූප ස්කන්ධයෙන් සංප්‍රයෝග වෙනවායි කියනවා. එතකොට වේදනා ස්කන්ධය කුමක් හා සංප්‍රයෝග වෙනවද? කුමක් හා විප්‍රයෝග වෙනවද කියලා පෙන්වන්න කරන්න පුළුවන් මේකට. විප්‍රයෝග වීමත් ඒ විදිහට පෙන්වන්න කරන්න පුළුවන්. මේක ණය මුඛ මාතිකා විස්තර කරන්න කිව්වොත් ඒ කාරණා ටික කියවෙන්න ඕන. නැත්නම් මේ පදේ කියලා උත්තරයට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒතර සභාග විසභාග ලක්ෂණය විස්තර කරන්න ලක්ෂණ මාතිකා විස්තර කරන්න කිව්වොත් ලක්ෂණ මාතිකා මේ සභාග ලක්ෂණය විසභාග ලක්ෂණයෙන් ණය මුඛ ස්වභාවය පෙන්වන්න ඕන. ණය මුඛ ස්වභාවයේ තියෙන සභාග. සභාග කියන්නේ මේ ස්කන්ධ ආයතන ධාතු වලින් සංග්‍රහ වීම. එතකොට විසභාග කියන්නේ සංග්‍රහ නොවීම. එතකොට මේ ණය මුඛ මාතික ලක්ෂණ මාතිකාවල තියෙන ධර්ම විසින් තමයි මේ ණය මුඛ විස්තර කරන්නේ. ණය මුඛ වලින් තමයි විස්තර කරන්නේ ණය මාතිකා 14. එතකොට මේවා එකිනෙක සම්බන්ධභාවය පෙන්වන්න ලක්ෂණ මාතිකා විස්තර කරන්න කිව්වොත් පදේ විදිහට සභාග ලක්ෂණ
විසභාග ලක්ෂණය. මොකද්ද සභාග ලක්ෂණය? සංග්‍රහ වීමයි සංප්‍රයෝග වීමයි. විසභාග ලක්ෂණය සංග්‍රහ නොවීම, අසංග්‍රහ වීමයි විප්‍රයෝග වීමයි. දැන් මේ දෙක පාවිච්චි කරලා ණයමුක ස්වභාවයෙන් ණය 14 පිළිබඳව විග්‍රහ වෙන්නේ. එතකොට මේවා එකිනෙකට සම්බන්ධභාවය පෙන්වුම් කරන්න ඕන. ඒතර බාහිර මාතිකා කියනකොට ධම්සංගණී ප්‍රකරණයේ තියෙන ඒ සියලුම මාතිකා කුසල ත්‍රිකේ පටන් සරණ දුක දක්වා මාතිකා සියල්ලම විස්තරයි. එතකොට යම් කිසි විදිහකින් බාහිර මාතිකා විස්තර කරන්න කිව්වොත් ඒ සියල්ල ලියන්න වෙන්නේ නැහැ. ලියන්න ඕනත් නැහැ. එතකොට කියන්න ඕන කුසල ත්‍රිකේ ඉඳන් සරණ දුක දක්වා තියෙන ඒ ධර්ම ස්වභාවයන් එකිනෙකගෙන අර ණය මාතිකා තුලට දාලා විභාග වෙන හැටි. උදාහරණයක් දෙකක් ගෙනලා පෙන්නන්න ඕන. අපි හිතමු මේකෙන් කුසල ත්‍රිකේ පද ටිකක් ගන්න පුළුවන්. කුසල ධම්මා පද දෙක විස්තර කරන්න පුළුවන් අර ලක්ෂණ වලින්. සභාග ලක්ෂණ, විසභාග ලක්ෂණ, ඊළඟට සංප්‍රයුක්ත භාවයේ විප්‍රයුක්ත භාවයේ පෙන්වුම් කරන්න පුළුවන්. එහෙම නැතුව බාහිර මාතිකා විස්තර කරන්න කිව්වොත් මේ පදේ පමණක් කරන්න බෑ. බාහිර මාතිකා විස්තර කරන්න ඕන අර ණය මාතිකා තුලින්මයි. දැන් මෙතන ඉඳන් විස්තර කරනවා මේ රූපස්කන්ධ කති කන්දේ කති ආයතනේ කති දායතේ සංගහිතා. රූපස්කන්ධේ කුමන ස්කන්ධ කීයකින් ආයතන කීයකින් ධාතු කීයකින් සංග්‍රහිත වෙන. රූපස්කන්ධේ එකම ස්කන්ධයෙන් ඒකාදස ආයතනෙන් ඒකාදස ධාතුවෙන් සංග්‍රහිතා. එතකොට අරකට උත්තරේ අර උදාහරණ වශයෙන් දෙනකොට මෙන්න ලේසි එකක් අරගෙන උදාහරණ දෙන්න. සංග්‍රහිත වෙන්නේ චතුවිකන්දේ ඒකායතනේ සත්‍ය ධාතුව. මෙන්න මේ විදිහට උදාහරණ ගන්නකොට තමන්ට හොඳම තැනකින් උදාහරණයක් අරන් විස්තර කරන්න පුළුවන්. මොකද්ද මේ ණය මාතිකා ගැන කතා කරන්න ඕනේ කිව්වේ වෙන කාරණයක් විශේෂ අන්තිම හතරස 11 12 13 14. සර් මට සර් කියනවාද සර් පටිච්ච සමුප්පාදයේ අර වේදනා තුන තියෙනවානේ සර් මේ දුක්ඛ දෝමනස්ස ශෝක කියලා. ඒකේ මේ දෝමනස්සයි ශෝකයි දෙකම අයිති වෙන්නේ මේ ඒ කියන්නේ මානසික වේදනා ඒ කියන්නේ දෝමනස්ස ගොඩට මැද දෙකම අයිති වෙන්නේ දෝමනස්සයි ශෝකයි දෙකම ශෝකත් අයිති වෙන්නේ. ශෝක කියන්නේ මානසික වේදනාවක්ම නේද සර්? ශෝක කියන්නේ මානසික වේදනාවමයි. දුක්ඛ කියනකොට කායික දුක්ඛයත් ගන්න වෙනවා. දෝමනස්ස ශෝකයේ දෙකම එන්නේ වේදනාව. දෝමනස්ස වේදනාවමයි. අපි ඔකට ස්ලයිඩ් එකක් කරා නේද මුලදී? ඔව් දැන් මේ දෙකේ සර් මේ දෙකේ වෙනසක් ඇයි බුදුරජාණන් වහන්සේ මේ දෙකක් ඒ කියන්නේ මේ මානසික වේදනාව දෙකක් හැටියට දෝමනස්සයි ශෝකයි දෙකක් විදියට ඒ කියන්නේ ඒ දෙකේ වැඩියෙන් බලපාන්නේ මොකද්ද? ඒක පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරන්න. ශෝකේ හේතුයෙන්මයි දෝමනස්ස එන්නේ. ශෝකේ කියන එක දැන් ඔය ශෝකේ විස්තර කරන තැන විස්තර කරන්නේ අපි බලමු මෙතන නෙවෙයි පටිච්චසමුප්පාදේ එවනම් මම ගන්න ඕන ඉන්න බලන්න. එතන විස්තර කරන්නේ මෙහෙමනේ. දැන් අපි දුක්ඛ සත්‍ය විස්තර කරනකොට කියනවා ජාති දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. දැන් බලන්න එතන තියෙන පද ටික. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. එතන ශෝකේ කියන්නේ ශෝක ස්වභාවය අභිභවා යන ස්වභාවයක් වෙන්න පුළුවන්. දැන් පරිදේවේ කියන්නේ මොකද්ද? පරිදේවේ කියන්නේ ශෝක වීම තුලින් දෝමනස්ස වීම තුලින් ඊට පස්සේ එයා ශබ්ද නගල කෑ ගැහිම තමයි පරමාර්ථ වශයෙන් අරන් තියෙන්නේ. දැන් මෙතන සර් සමා වෙන්න මම කීපයක් ඩවුන්ලෝඩ් කරා 5 6 7 11 12 13 කියන ටික මෙයා කරා කාට හරි ඕනද දන්නේ ඒ හරි. ජාතිය මෙතන භව ප්‍රත්‍යයෙන් උපදනා ජාතිය ඊළඟට ජාතිය ඊළඟට ජාතිපත්යෙන් ජරා මරණය ඊළඟට ශෝකය. දැන් ශෝකය කියනකොට ශෝකය ඥාති වශයෙන් පහස්නා ලදුවේ වේවයි
භෝග වශයෙන් පහස්නා ලද වේවා රූප වශයෙන් පහස්නා ලද වේවායි දිට්ඨි වශයෙන් පහස්නා ලැබේ වෙන අන්ත මේකෙන් යම් කිසි ශෝක කරන අයුරයක් දුම්නසක් බලන්න මෙතනක් තියෙන ශෝක කරන එකට දුම්නසක් ශෝක ශල්‍යයක් ශෝකයක් වේ මේ එකම දෝමනස්ස ස්වභාවයේ විවිධ අවස්ථා. ඒතර ශෝකේ එක අවස්ථාවක් තමයි දෝමනස්සේ කියන එක තමයි සිතේ ඇති වෙන වේදනා ස්වභාවය. දෝමනස්ස වේදනාව ශෝකයෙන් සිදුවෙන්නේ ඒ ක්‍රියාකාරයමයි. හැබැයි ශෝකය කියන එකයි අර මෙතන පාවිච්චි කරන දෝමනස්සේ විවිධ එකම ධර්මයේ තියෙන විවිධ අවස්ථා දෙකක් විදියට දකින්න පුළුවන්. හැබැයි පරිදේවේ කියනකොට පරිදේවී මෙතන පරමාර්ථ වශයෙන් ගන්නවා මේ පුනපුනා කී බවක් ප්‍රලාපයක් පරිදේවේදී ප්‍රලාප ස්වභාවයේ වචන පිටවීමේ ස්වභාවය ප්‍රකට කරගෙන පරමාර්ථ වශයෙන් කියනවා ඒ කියන්නේ ශබ්දය කියලා. ඒ කියන්නේ චිත්ත ප්‍රයෝග සංඛ්‍යාත ශබ්දය. පරිදේවේ කියන්නේ ශබ්දේ පිට වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් චිත්ත ප්‍රවේගය අනික එක ඍතු ප්‍රවේගය. එතන මෙතන ශබ්ද ප්‍රවේගයෙන් උපදිනා ශබ්දය තමයි පරිදේවේ කියන්නේ. දැන් එතකොට බලන්න දුක්ඛය කියනකොට කායික දුක්ඛය. කායික දුක් ස්වභාවය. එතකොට කායික දුක්ඛය කියනකොට ඒ කියන්නේ දුක්සහගත කාය විඥාණයෙම දකිනවා. දෝමනස්සේ. එතකොට දෝමනස්සේ කියන්නේ යම් චෛතසික වූ මේතර කෙලින්ම චෛතසික දුක චෛතසික වූ දෝමනස්ස වේදනාව කෙලින්ම මෙතන කියලා තියෙනවා. එතකොට අර ශෝක වීමෙත් සිදුවෙන්නේ මේ ක්‍රියාවලියමයි. ශෝකය කියන්නේ දෝමනස්ස වේදනාව. දැන් උපායාසය කියනකොට අපි උපායාසය අරන් තියෙන්නේ මොකද්ද? උපායාසයට මොකද්ද අපි අරන් තියෙන්නේ? අමිතමාත්මේ උපායාසයට පරමාර්ථ වශයෙන් අපි මොකද්ද දාන්නේ? අපි ද්වේෂය ගත්තේ සර්. උපායාසය කියනකොට මේක ද්වේෂ ස්වභාවයෙන්මයි ගන්නෙ. උපායාසයට ද්වේෂය ගන්නවා අතෙන්දී වේදනාව වශයෙන් ගන්නවා. උපායාසය කියන්නේ එයා දැන් වේදනාව විඳලා දැන් එයා ඉන්නේ තැම්බිලා එයා චිත්ත බලවත් චිත්ත ආඝාතයකට ගිහිල්ලා ඒ කියන්නේ තද බල පටිඝ ස්වභාවයක් ඉපදිලා තියෙන්නේ. මේකට අරන් තියෙන්නේ පටිඝ ස්වභාවය. පටිඝය නේද? සර් දෝමනස්සියත් පටිඝ නෙවෙයිද සර්? දෝමනස්යත් පටිඝේ. හැබැයි අතන දෝමනස වේදනාව. ඒක තේරුම් ගන්න. එතන දෝමනස වේදනාව මෙතන පටිඝ ස්වභාවය. පටිඝේමයි උපායසය අරන් තියෙන්නේ. එහෙම නේද? ඔව් සර්. එතන වෙනස පොඩ්ඩක් දකින්න. එතකොට මේ දෙකම එකම සිතේ ඇති වෙනවා වෙන්න පුළුවන්. මෙතන අරන් තියෙන්නේ ධර්මතාව වේදියට පටිඝේ. අතන ධර්මතාව අරන් තියෙන්නේ වේදනාව. මේ දෙකේ වෙනස ඉච්චරයි. දැන් දෝමනසය කියනකොට අපි වේදනාව විදියට ගන්නෙ. වේදනාව වෙනකොට ඔක්කොම යන්නේ වෙන පැත්තකට. වේදනා ස්කන්ධය ස්කන්ධ විසියෙන් ඔක්කොම වෙනස්. ඒතර පටිඝය ගත්තොත් පටිඝය යන්නේ වෙන පැත්තක සංස්කාර ස්කන්ධය තුළට යනවා. මේ දෙකයි වෙනස් තියෙන්නේ. එතකොට ශෝකය කියනකොටත් අපිට ගන්න තියෙන්නේ මානසික දුක්ඛ දෝමනසෙමයි ඒක තුළට එන්නේ. එතකොට කායික දුක්ඛ එතකොට සර් ධාතු කතාවේදී දෝමනස්ස ඉන්ද්‍රියයි ශෝකයයි දෝමනස්සයයි අපි ඔක්කොම එක විදිහට තමයි කරන්න ඕන නේද? ඒ කියන්නේ දැන් දෝමනස් ඉන්ද්‍රිය බලන විදිහටම තමයි දෝමනස්සයයි ශෝකයත් බලන්න ඕන මෙතනදී නේද සර්? ඔව් ශෝකේ ගත්තොත් ඒක දෝමනසයක් විදිහට තමයි ගන්න වෙන්නේ. ඔව් ඒතර දුක්ඛේන්ද්‍රිය විදිහට බලනවා දුක්ඛ නේද සර්? දුක්ඛේන්ද්‍රිය විදිහට යන්නේ. කායික දුක්ඛේ විදිහට. දැන් ඕක හොඳට පැහැදිලිනවා දුක්ඛ සත්‍ය විභාග කරන දුක්ඛ සත්‍ය විභාග කරන තැන අපිට පේනවා දුක්ඛ සත්‍ය දුක්ඛේ කියනකොට කියනවා යමක ඩිස්කෂන් එකට හිටියා නේද අමිත මහත්මිය? දුක්ඛ සත්‍ය විභාග කරන තැනක කියනවා දුක්ඛ සත්‍යයේ කොටස් දෙකකට බෙදලා මේ දැනෙන දුක්ඛය කියනකොට මේ කායික
කායික සහ චෛතසික දුක්ඛය තමයි අපිට දැනෙන්නේ. කායික චෛතසික දුක්ඛය ඉපදෙන්නේ වෙනත් කාරණා එක්කලා. ඒ වෙනත් කාරණා දුක් උපදීමේ හේතු නෙවෙයි. ඒ දුක් උපදිනවා වෙනත් කාරණා නිසා. ඒ වෙනත් කාරණාවලට මූලික වෙන්නේ තෘෂ්ණාව. එතකොට තෘෂ්ණාව පැත්තකින් තිබ්බහම තෘෂ්ණාව හේතුවෙන් අපි බොහෝම සැපසහගත වැඩ කරනවා. සැපයි කියලා හිතන වැඩ. ඒ සැපයි කියලා හිතන වැඩ වලින් ලැබෙන්නේ මානසික හෝ කායික දුක්ඛයක්. එතකොට දුක්ඛ සත්‍ය කියලා අපි දකින්නේ මේ ඇඟට දැනෙන දුක නැත්තම් මනසට දැනෙන දුක. හැබැයි දුක්ඛ සත්‍ය කියන්නේ ඒක නෙවෙයි. ඊට වඩා පරිබාහිරව බොහෝම බලවත් ධර්ම ස්වභාවයක් තියෙනවා දුක්ඛ සත්‍යයට. ඒකින්ද තමයි දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්න කියලා කියන්නේ. එහෙනම් මේකෙන් මම අයින් වෙනවා. අපිට මේ එහෙමනම් වෙන ශ්‍රීමති මහත්මිය අපි වෙන ස්ලයිඩ් එකක් එනන් දාමුද? මම ස්ටොප් ෂෙයා කරන්නම්. හොඳයි සර්. 5 6 7 තියෙනවා. 10 11 12 13 තියෙනවා. 12ක් කලේ නෑ නේද? මන් දාන්නම්. හරි. දැන් අපි මේ 12 වෙනි එක මහත්මියට බොහොම පින්. මෙතන 12 වෙනි එකේදී තියෙන්නේ 12 වෙනි ණය ක්‍රමයේදී මාර්ග සත්‍ය. මේ එතන සම්ප්‍රයුක්තයෙන් සංගහිත අසංගහිත. ඒතර සම්ප්‍රයුක්තයෙන් සංගහිත අසංගත කියන්නේ මේ මාර්ග සත්‍ය කියන ධර්ම ස්වභාවය සංග්‍රහයෙන් සම්ප්‍රයුක්ත වෙන්නේ කුමක් එක්කද කියන පළවෙනි ප්‍රශ්නේ අහනවා. ඒතර මාර්ග සත්‍ය කියනකොට අපි දකින්න ඕන මාර්ග සත්‍ය සර්ව ප්‍රකාරයෙන් හරියටම දැනගන්න ඕන. මේ කියන්නේ මාර්ගාංග 8 විතරයි මාර්ග සත්‍යය. මාර්ග සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී මාර්ගාංග 8. මේ මාර්ගාංග 8 කුමක් එක්කද සම්ප්‍රයුක්ත වෙන්නේ? අපි දන්නවා ඒක මාර්ගාංග 8 සම්ප්‍රයුක්ත වෙන්නේ මාර්ග සිත සහ මාර්ග සිතේ යෙදෙන්නා වූ අනික් චෛතසික. එතකොට මාර්ග සත්‍ය කියනකොට මේ මාර්ගාංග 8 දෙනාට පරිබාහිරව තවත් චෛතසික ධර්ම 28ක් තියෙනවා. ඒ 28 සහ මාර්ග චිත්තෝත්පාදය. එන්නේ ඒක තමයි සම්ප්‍රයුක්ත වන්නේ මාර්ගාංග 8 වර්ජිත සතර මාර්ග චිත්තෝත්පාද. චිත්තෝත්පාද කියන්නේ ඒකේ දෙන්නා වූ අනික් චෛතසික ධර්ම එක්කලා. ඒ කියන්නේ මාර්ග සිත් 4යි චෛතසික 28යි. මේ චෛතසික 28 කියන තැන තියෙනවා අර සම්මා දිට්ඨිය ආදී ධර්ම හැර ඉතිරි මේවා ටික. අපිට මතකයි පළවෙනි අවුරුද්ද කරන පළවෙනි ධම්මසංගණී කරනකොට කියනවා මේ දෙක මාර්ග සත්‍යයෙන් විනිර්මුක්ත කරනවා. මාර්ග සත්‍යයට අයිති නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේකයි. මේ ටික මාර්ග සත්‍යයට අයිති නෑ. හැබැයි ඒ ටිකත් එක්කම තමයි මාර්ග සත්‍ය සම්ප්‍රයුක්ත වෙන්නේ. එතකොට මේ මාර්ග සත්‍යයෙන් පරිබාහිරව තියෙන මාර්ග සිත් 4යි චෛතසික 28යි මාර්ග සත්‍යයට සම්ප්‍රයුක්ත වෙනවා. වෙන කිසිම දෙයක් සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. මෙන්න මේ ධර්ම ටික කුමකින් සංග්‍රහිතද? කුමන ස්කන්ධ වලින් සංග්‍රහිතද? කුමන ආයතන වලින් සංග්‍රහිතද? කුමන ධාතු වලින් සංග්‍රහිතද කියලා බලන එක තමයි මේ ණය ක්‍රමය. එතකොට මාර්ග සිත් 4යි චෛතසික 28යි කියනකොට අපි දන්නවා මෙතන වේදනා ස්කන්ධය තියෙනවා, සංඥා ස්කන්ධය තියෙනවා, සංස්කාර ස්කන්ධය තියෙනවා. මේ ධර්ම කොටස සියල්ලම මෙතන තියෙනවා. සංග්‍රහිත වන්නේ වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. එකම දෙයක් මේ සංග්‍රහිතයේදී දකින්න ඕන. මෙතන චෛතසික 28 කියනකොට සංස්කාර ස්කන්ධයේ චෛතසික සියල්ලම මෙතන නැහැ. මෙතන තියෙන්නේ තා පොඩ්ඩක් පහළට ගත්තොත් මේ අන්න හරි. මෙතන තියෙන්නේ සංස්කාර ස්කන්ධයේ යම් කිසි චෛතසික. හැබැයි සංග්‍රහිත භාවය කියනකොට කියනවා ඒ කොටසට සංස්කාර ස්කන්ධය කියනවා. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. එතකොට මන ආයතනය සහ ධම්ම ආයතනය. මන ආයතනය විඥාන ස්කන්ධය නිසා මන ආයතනය ලැබෙනවා. මේ ධර්ම ටික නිසා ධම්ම ආයතනය ලැබෙනවා. ඒ වගේම
මේ ධර්ම ටික නිසා ධම්ම ධාතුව ලැබෙනවා. විඥාන ස්කන්ධය නිසා මනෝ විඥාන ධාතුව ලැබෙනවා. ඇයි අනික් ෂඩ් විඥාන ධාතු මෙතනට නොලැබුණේ? විඥාන ස්කන්ධය කියනකොට අපි නිතරම ෂඩ් විඥාන සප්ත විඥාන ධාතු කියනවා. හැබැයි මනෝ විඥාන ධාතුව විතරයි මෙතන දැම්මේ. මොකක්ද ඒකට හේතුව? මාර්ග සිත්වල යෙදෙන මනෝ විඥාන ධාතුව පමණයි. පමණයි. අන්න හරි. එතකොට මේ මෙතන විඥාන ස්කන්ධය කිව්වට මේ විඥාන ස්කන්ධය කියන්නේ සියලුම සිත් කියන එක නෙවෙයි මේකේ තේරුම. මේ විඥාන ස්කන්ධය කියන්නේ මෙන්න මේ මාර්ග සිත් හතර පමණයි. මාර්ග සිත් හතර තමයි විඥාන ස්කන්ධයට. ඒතර මෙතන 28න් තියෙන එක චෛතසිකයක් මෙතෙන්ට යනවා. මේ 28න් තියෙන අනිත් චෛතසිකයෙන් මෙතෙන්ට යනවා. මේ වේදනා ස්කන්ධයට යනවා. සංඥා ස්කන්ධයට යනවා. මම හිතන්නේ මගේ ස්ක්‍රීන් එක පේන්නේ නැතුව ඇතිනේ. මගේ මේ හරි කමක් නැහැ. හරි. එතකොට මන ඇතන මට අයින් වෙන්න වෙලාවට කියන්න සර්. එතකොට සර්ට දාත් ඇති මම. හරි මම අර පෙන්නුවට මේක පෙනෙන්නේ නැහැ කියන එකයි මම කිව්වේ. ඒ පොයින්ට් එක මම අරන් ගියාට හරි කමක් නැහැ. එතකොට මේක මම හිතන්නේ පැහැදිලි මේකේ ගැටලුවක් තියෙනවද මෙතනින් එහාට යන්න? අපි අසංගෘහිතභාවය බලමු. එතකොට මෙතන මේ ධර්මම අරගෙන අසංගෘහිත වෙන එක බලන්නේ. එතකොට මේ ධර්ම සංගෘහිත නොවෙන්නේ මොනවටද කියලා බලනවා. මේ ධර්ම සංග්‍රහිත නොවෙන්නේ රූපස්කන්ධයෙන්. ඖදාරික ආයතන 10න් සහ 16ක් වෙන ධාතු වලින් 16 ධාතු වලින්ම මෙය 16 ධාතු වලින්. අන්න ඒ විදිහට ගත්තාම මේකේ අසංග්‍රහිත වෙන්නේ රූපස්කන්ධයෙන් ඖදාරික ආයතන 10න් 16 ධාතු වලින්. එතකොට මේකේ ඊළඟ එක සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය. එතකොට සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය කියනකොට අපි දන්නවා සම්ප්‍රයුක්ත වෙන්නේ ලෞකික විපාක විඥාන හා සම්ප්‍රයුක්ත චෛතසික 35. ලෞකික විපාක විඥාන කියනකොට අපි දන්නවා මෙතන එන්නේ මොනවද කියලා. එතකොට විපාක විඥාන 32 හා සම්ප්‍රයුක්ත චෛතසික 35. එතකොට මේ ධර්ම කුමක් හා සම්ප්‍රයුක්ත වෙනවද? මේක සම්ප්‍රයුක්ත වෙන්නේ මේ ටික ලෞකික විපාක විඥාන කියන්නේ විපාක සිත් 32යි චෛතසික 35යි. ඒ ටික සංග්‍රහිත වෙන්නේ කුමකින්ද? ඒක සංග්‍රහිත වෙන්නේ වේදනා ස්කන්ධයෙන්, සංඥා ස්කන්ධයෙන්, සංස්කාර ස්කන්ධයෙන්. ඒ තුනාවේ මෙන්න මේ චෛතසික 35. ලෞකික විපාක විඥාන හා සම්ප්‍රයුක්ත චෛතසික 35. මෙතන විඥානයත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ කියලා නෑනේ. චෛතසික 35 වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධයයි. ධම්මායතනෙ තුනට එනවා ධම්ම ධාතුවට එනවා. එතකොට අසංග්‍රහිත වෙන්නේ රූපස්කන්ධය සහ විඥාන ස්කන්ධය. මේ ටික අසංග්‍රහිත වෙන්නේ. මේ ටික ගැන දැන් බලන්නේ චෛතසික 35 ගැන දිහා බලන්නේ. චෛතසික 35 අසංග්‍රහිත වෙන්නේ රූපස්කන්ධයෙන්, විඥාන ස්කන්ධයෙන්, ඖදාරික ආයතන 10යි, මන ආයතනයයි, ඖදාරික ධාතු 10යි, සප්ත විඥාන ධාතුයි. දැන් බලන්න උපේක්ඛේන්ද්‍රිය මේ පහළ මේක මේ ශ්‍රීමති මහත්මිය පොඩ්ඩක් උඩට ගන්න පුළුවන් නම් එතකොට උපේක්ඛේන්ද්‍රිය කියන්නේ වේදනාවේ උපේක්ඛී ඉන්ද්‍රිය ස්වභාවය. ඒක සංප්‍රයුක්ත වන්නේ උපේක්ඛේන්ද්‍රිය වර්ජිත උපේක්ෂා සාගත චිත්තෝත්පාද මෙතන 55. ඒකේ මෙතන වේදනාව වර්ජිත කරලා තියෙන්නේ චෛතසික 46 එනකොට. සිත් 55යි චෛතසික 46යි. මෙතන වේදනාව නැහැ. ඒකෙන්ද තමයි චෛතසික 46ක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ සිත් 55යි චෛතසික 46යි කුමකින් සංග්‍රහිත වෙනවද? ස්කන්ධ වශයෙන් මෙතන වේදනා ස්කන්ධේ නැහැනේ. සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ සහ විඥාන ස්කන්ධය, මන ආයතනේ සහ ධම්ම ආයතනේ. මන ආයතනේ විඥාන ස්කන්ධය නිසා ධම්ම ආයතනේට මේ අනික් ධර්ම. එතකොට මෙතන ෂඩ් විඥාන ධාතු සහ ධම්ම ධාතු. ඒ ෂඩ් විඥාන ධාතු වෙන්නේ. මෙතන සිත් 55 කියනකොට උපේක්ෂා සාගත සිත් 55 තුල තියෙනවා චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගහන විඥාන ධාතු, ජීව විඥාන ධාතු සහ මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු.
එතකොට කාය විඥාන ධාතු විතරයි එන්නේ නැත්තේ. ඒකින්ද තමයි ෂඩ් විඥාන ධාතු. ළඟට ධම්ම ධාතුවේ. දැන් එතන මෙතන ධර්ම ස්වභාවය නොදැන මෙතෙන්ට යන්න බෑ. මේ ටික අපි ඇනලයිස් කරලා තමයි මෙතනින් මේක හරියට දැනගෙන තමයි මෙතෙන්ට දාන්න වෙන්නේ. එතකොට අසංග්‍රහිත වෙන්නේ මොනවද? රූපස්කන්ධය සහ වේදනාස්කන්ධය, ඖදාරික ආයතන 10 සහ ඖදාරික ධාතු 10 සහ කාය විඥාන ධාතුව. කාය විඥාන ධාතුව අසංග්‍රහිතයි. ඒ කාරණේ ගැන යම් කිසි දෙයක් කතා කරන්න තියෙනවද? හොඳට පැහැදිලි සර්. තෙරුවන් සරණයි. අපි මේක නේද දැන් කතා කරේ. ඒක ඉස්සෙල්ලා කතා. නෑ තව ස්ලයිඩ් එකක් 12 සර්. ඒකමයි අපි වෙන එකකට යමු දෙකෙන්. ඒකමයි තියෙන්නේ මාර්ග සත්‍යයේ උපේක්ඛේන්ද්‍රියමයි. එහෙමනම් තියෙනවා 5 6 7 11 12 13 10. 10 ගන්න වෙන. මෙතන විප්‍රයුක්තෙන් විප්‍රයුක්ත. මේ 10 විප්‍රයුක්තෙන් විප්‍රයුක්ත. එතකොට රූපස්කන්ධය කුමක් හා විප්‍රයුක්ත වේද කියලා ඉස්සෙල්ලම බලනවා. රූපස්කන්ධය කියනකොට රූප ධර්මයක් විප්‍රයුක්ත වෙන්නේ නාම ධර්මයක කියලා. මෙතන නිර්වාණය මෙතෙන්ට එන්න බෑ. ඒක තමයි අපි දැන් ඊළඟට පොඩ්ඩක් පහළට ගිහලා අපි බලමු මේක. රූපස්කන්ධය විප්‍රයුක්ත වෙන්නේ වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. එතකොට මේ ධර්ම හතර කුමක් හා විප්‍රයුක්ත වෙනවද? දැන් බලන්න මේ නාම ධර්ම හතර විප්‍රයුක්ත වෙනකොට නාම ධර්ම මේ අපි යන්නේ අර ලක්කන මාතිකාවල ඒ සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත සභාග විස්භාග ලක්ෂණ ස්වභාවයමයි මේ දකින්නේ. එතකොට වේදනා මේ නාමස්කන්ධ හතර විප්‍රයුක්ත වෙන්නේ රූපස්කන්ධයට සහ නිර්වාණයට. නිර්වාණය මෙතෙන්ට එන්න ඕනේ. මොකද නාමස්කන්ධ විප්‍රයුක්තයි රූපස්කන්ධය සහ නිර්වාණයට. එතකොට මේ ධර්ම කුමක් හා විප්‍රයුක්ත වෙනවද? දැන් මෙතන පෙරලීම් දෙකක් යනවා. රූපස්කන්ධයේ නිර්වාණය විප්‍රයුක්ත වෙන්නේ නාමස්කන්ධ හතරයි මන ආයතනය සහ සප්ත විඥාන ධාතු. ධම්ම ධාතුවේ ධම්මායතනයේ ධම්ම ධාතුවේ තියෙන චෛතසික ධර්ම. මෙතන බැලුවොත් මේ ධර්ම ටිකමයි මෙතෙන්ට එන්නේ. මේ ධර්ම ටික ආපු හැටි තමයි මේ විස්තර කරන්නේ. ඒතර චක්කු විඥාන ධාතුව. චක්කු විඥාන ධාතුව කියලා අපි ගත්තොත් චක්කු විඥාන ධාතුව කුමක් එක්ක විප්‍රයුක්ත වෙනවද? චක්කු විඥාන ධාතුව කියන්නේ නාම ධර්මයක්. රූප 28 නිර්වාණය. හැබැයි ෂඩ් විඥාන ධාතුව අපි දැන් දැම්මා. ඇයි? ෂඩ් විඥාන ධාතුව. චක්කු විඥාන ධාතුව විප්‍රයුක්තයි ෂඩ් විඥාන ධාතුව. විඥාන ධාතුව එකකට එකක් සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. එක විඥාන ධාතුවක් අන් විඥාන ධාතුවට විප්‍රයුක්තයි. අන්න ඒ ස්වභාවයෙන් තමයි මෙතන ෂඩ් විඥාන ධාතුව එන්නේ. එතකොට රූපස්කන්ධය නිර්වාණය ෂඩ් විඥාන ධාතු කියන මේ ධර්ම ස්වභාවය කුමක් එක්ක විප්‍රයුක්ත වෙනවද? චක්කු විඥාන ධාතු චිත්තෝත්පාදයට එක්කලා විප්‍රයුක්තයි. චක්කු විඥාන ධාතු චිත්තෝත්පාදයට එක්කලා විප්‍රයුක්තයි. සිත් දෙකයි චෛතසික 7යි. මෙතෙන්දී අපි මෙතන චෛතසික ධර්ම ගණන් ගත්තේ නැහැ. චෛතසික ධර්ම නැතුව ගත්තේ. දැන් මෙතන චෛතසික ධර්මත් එක්ක එකතු වෙලා තියෙනවා. දැන් මේ සිත් සහ චෛතසික දෙකම එකට එකතු වෙලා මෙතන තියෙන්නේ. මෙයා විප්‍රයුක්ත වෙන්නේ චක්කු විඥාන ධාතුවයි ඒ ධාතුව හා උපදින්නා වූ චෛතසික ධර්ම ටිකයි සියල්ලට. එතකොට මේ ධර්මය කුමක් එක්ක විප්‍රයුක්ත වෙනවද? මේ රූපස්කන්ධය ඖදාරික ආයතන 10 ඖදාරික ධාතු 10 සහ ෂඩ් විඥාන ධාතු. මෙතනින් ආපු ක්‍රමයටම තමයි එන්නේ. රූපස්කන්ධය සහ නිර්වාණය. මේ මෙතන උත්තරේමයි මේ පෙරලිලා එන්නේ. මේ ක්‍රමේදී පෙරලිලා ඉන්නේ ඒ විදිහටමයි. රූපස්කන්ධය ඖදාරික ආයතන 10 ඖදාරික ධාතු 10 සහ ෂඩ් විඥාන ධාතු. දැන් සුඛේන්ද්‍රිය ගත්තොත් කොහොමද වෙන්නේ? සුඛේන්ද්‍රිය. සුඛේන්ද්‍රිය කියන්නේ සුඛේන්ද්‍රිය අපි දන්නවා ඒක තියෙන්නේ සුඛසහගත කාය විඥානයේ වේදනා ස්වභාවය. සුඛසහගත කාය විඥානයේ වේදනා ස්වභාවය කියන්නේ නාම ධර්මයක්. මේ නාම ධර්මයක්. නාම ධර්මයේ විප්‍රයුක්ත වෙනවා රූප ධර්මයක කළ. රූප 28 එක්කලා නිර්වාණය එක්කලා. හැබැයි මෙතන තියෙනවා සුඛේන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙන්නේ කාය විඥාන ධාතුවත් එක්ක පමණයි. එහෙනම් මේ ෂඩ් විඥාන ධාතුත් එක්ක විප්‍රයුක්තයි. කාය විඥාන ධාතුව ආර්ථිත. එතකොට
මේ ධර්ම කුමක් එක්කලා විපරීත වෙනවද? කාය විඥාන ධාතු චිත්තෝත්පාදෝ එක්කලා. දැන් මෙතන කාය විඥාන ධාතුව. මෙතන සුඛේන්ද්‍රියෙන් පටන් ගත්තේ. දැන් කාය විඥාන ධාතු චිත්තෝත්පාදෙම ආවා. සිත් 2යි චෛතසික 7යි. මෙතෙන්දී මුලදී පටන් ගත්තේ සුඛේන්ද්‍රිය. ඒ කියන්නේ කාය විඥාන එකක්. දැන් මෙතන කාය විඥාන ධාතු දෙකම. කාය විඥාන ධාතුව සිත් දෙකම ආවා චෛතසික 7. ඒ කුමක් එක්ක විපරීත වෙනවද? රූපස්කන්ධය ඖදාරික ආයතන 10යි ඖදාරික ධාතු 10යි ෂඩ් විඥාන ධාතු. එන්න මේ විදිහට තමයි එන්නේ. ඒක පැහැදිලිද? ඒක ගැටුවක් පැහැදිලි නෑ, ගැටලුවක් නෑ සර්, පැහැදිලි සර්. තිරුවන් සරණයි. අපි එහෙමනම් ශ්‍රීමති මහත්මිය 11කට යන්ද? 11 අපි ඉස්සලා ගත්තේ. අපි බලමු මේ පේනවා 11 ණය ක්‍රමය. ගත්ත ස්ලයිඩ් එක මේ 11 ණය ක්‍රමේ. දැන් බලන්න මේකේ තියෙන හැටි. සමුදය සත්‍ය විසින්. මේ සමුදය සත්‍ය කියන්නේ එතකොට අපි දන්නවා ලෝභය සමුදය සත්‍යනේ ඒ ධම්මා කියලා පටන් ගන්නෙ. යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත, ආයතන සංග්‍රහයෙන් සංග්‍රහිත, ධාතු සංග්‍රහයෙන් සංග්‍රහිත සමුදය සත්‍යයට. ඒ කියන්නේ තෘෂ්ණාව වර්ජිත චෛතසික 49. එතකොට මේ චෛතසික 49 කුමක් එක්කලා සංප්‍රයුක්ත වෙනවද? මේ චෛතසිකය මේ 49ට සංප්‍රයුක්ත වෙන්න පුළුවන්නේ ඉතිරි චෛතසික 3යි තියෙන්නේ. චෛතසික 3යි. ඇයි? වේදනා චෛතසිකය, සංඥා චෛතසිකය සහ විඤ්ඤාණ මෙයාට සංප්‍රයුක්ත වෙන්න පුළුවන්නේ ස්කන්ධ 3යි. වේදනා චෛතසිකය, සංඥා චෛතසිකය සහ තෘෂ්ණාව එක්කලා තමයි මෙයාට සංප්‍රයුක්ත වෙන්න පුළුවන්. එතකොට වේදනා ස්කන්ධය, වේදනාව කියන්නේ වේදනා ස්කන්ධය, සංඥාව කියන්නේ සංඥා ස්කන්ධය, ඊට පස්සේ තෘෂ්ණාව කියන ධර්මය. තෘෂ්ණාව කියන්නේ සංස්කාර ස්කන්ධයේ එක ධර්මයක්. ඒකින් තමයි මම මෙතන සංස්කාර ස්කන්ධය කියලා ලිව්වේ නෑ. මොකද සංස්කාර ස්කන්ධයත් එක්ක සංප්‍රයුක්ත වෙන්න සංස්කාර ස්කන්ධයට බෑ. සංස්කාර ස්කන්ධයේ එක කොටසක් තමයි මෙතන තියෙන්නේ. තෘෂ්ණාවත් එක්ක සංප්‍රයුක්ත වෙන්නේ. ඒක බලමු අපි ලියලා තියෙන ක්‍රමය කොහොමද කියලා. ඒතර වේදනා ස්කන්ධයේ, සංඥා ස්කන්ධයේ, විඤ්ඤාණ ස්කන්ධයත් එක්ක සංප්‍රයුක්තයි. තෘෂ්ණාවත් මෙතන සංප්‍රයුක්ත වෙනවා. ඒතර ස්කන්ධ 3ක් එක්ක සංප්‍රයුක්ත වෙනවා. ආයතන එකක් එක්ක සංප්‍රයුක්ත වෙනවා. ධාතු 7ක් එක්ක සංප්‍රයුක්ත වෙනවා. දැන් කියනවා මේ තෘෂ්ණාව ගැන. එක් ස්කන්ධයක යම් කිසි දෙයක්, ඒ කියන්නේ තෘෂ්ණාව. එක් ස්කන්ධයක යම් කිසි දෙයක් එක්කලා එක් ආයතනයක එක් ධාතුවක චෛතසික සමග එක් ස්කන්ධයක කේහිච කියන්නේ තෘෂ්ණාව. එක් ආයතනයක එක් ධාතුවක චෛතසික සමග කියන්නේ වේදනාව, සංඥාව කියන ධර්ම දෙකක් එකතු කරලා තෘෂ්ණාවත් එක්කලා. දැන් මෙතන එන්නේ මේ විදිහට ආවේ එන්නේ ආකාරයට තමයි මේ තෙන්නේ ස්කන්ධ 3යි ආයතන 1යි ධාතු 7යි එක් ස්කන්ධයක් සමග එක් ආයතනයක් සමග එක් ධාතුවක යම් කිසි ධර්ම කෙනෙක් එක්කලා සංප්‍රයුක්තයි කියලා කියන්නේ ඒකයි. ඒතර කුමක් එක්ක විපරීත වෙනවද? මේ තෘෂ්ණාව වර්ජිත 49 විපරීත වෙන්නේ මේව නාම ධර්මයක් රූපස්කන්ධය සමග. ඖදාරික ආයතන 10, ඖදාරික ධාතු 10. ඊළඟට එක් ආයතනයක එක් ධාතුවක සුකුම රූප සහ නිර්වාණය. කිසිම ගැටලුවක් නැහැ. දැන් බලන්න ස්ත්‍රී ඉන්ද්‍රිය. ස්ත්‍රී ඉන්ද්‍රිය කුමක්කා සංග්‍රහිතද? ස්ත්‍රී ඉන්ද්‍රිය කියන්නේ රූප ධර්මයක්. සුකුම රූප ධර්මයක්. සුකුම රූප 16න් එක සුකුම රූපයක්. එතකොට මෙතන ස්ත්‍රී ඉන්ද්‍රිය ස්කන්ධ වශයෙන් එයා සංග්‍රහ වෙන්නේ ඉන්ද්‍රිය වර්ජිත සුකුම රූප 15 එක්කලා. අපි ධර්මය හොයාගත්තා. මේ සුකුම රූප 15. සුකුම රූප 15 කුමක් එක්කලා සංප්‍රයුක්ත වෙනවද? නැත්නම් සුකුම රූප 15 කුමක් එක්ක විපරීත වෙනවද? නාමස්කන්ධ 4, මන ආයතනේ, සප්ත විඥාන ධාතු, එක් ආයතනයක එක් ධාතුක චෛතසික ධර්ම සහ විප්‍රයුක්තයි. ඔන්න මේ සියල්ලම මෙතන හරියට පැහැදිලි වෙනවා. ඒ කාරණේ පැහැදිලිද එතන? මෙතන අපි ගන්න ධර්මතාවයේ ස්ත්‍රී ඉන්ද්‍රිය කියනකොට මේ ධර්මතාවයේ කොහෙද ඉන්නේ කියලා බලන්න ඕන ස්කන්ධ වශයෙන්.
එතකොට මෙයා දැන් අපි බලන්නේ ස්කන්ධ වලින් සංග්‍රහිත ආයතන වලින් සංග්‍රහිත ධාතු වලින් සංග්‍රහිත වෙන ධර්මය. එතකොට ස්ත්‍රී ඉන්ද්‍රියට ආයතන වලින් සංග්‍රහිත වෙන්නේ රූපස්කන්ධයට. ආයතන වලින් සංග්‍රහිත වෙන්නේ ධම්මායතනයට. ධාතු වශයෙන් සංග්‍රහිත වෙන්නේ ධම්ම ධාතුවට. එතකොට ධම්මායතනය තුල තියෙන ධම්ම ධාතුවේ තුල තියෙන රූප කොටාසයක් විතරයි මෙතන ගන්න පුළුවන්. ඒ කියන්නේ සුකුම රූප. සුකුම රූපත් එක්කලා මෙයා තමයි සංග්‍රහිත වෙන්නේ. මේ සුකුම රූප ටික වෙන් කර ගන්න තමයි මෙච්චර මහන්සි වුනේ. දැන් මේ සුකුම රූප ටිකට සම්ප්‍රයුක්ත වන්නේ නැත, විප්‍රයුක්ත වන්නේ මේ විදිහටමයි. දැන් බලන්න සුඛේන්ද්‍රයට ගියාම මොකද වෙන්නේ කියලා. සුඛේන්ද්‍රය. සුඛේන්ද්‍රය කියන්නේ වේදනාවේ එක ස්වභාවයක්. ඒතර සුඛේන්ද්‍රය කියන්නේ වේදනාවේ ස්වභාවයක් නම් ස්කන්ධ වලින් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත වෙනකොට සුඛේන්ද්‍රයේ ඉන්නේ වේදනා ස්කන්ධය ඇතුලේ. වේදනා ස්කන්ධයේ තියෙන ධර්මයක් ගැන දැන් කතා කරන්නේ. ආයතන සංග්‍රහයෙන් සංග්‍රහිත වෙනවා නම් ඒ ධම්මායතනෙ තුල තියෙන දෙයක් ගැන කතා කරන්නේ. එතකොට ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ වෙනවා නම් ඒ ධම්ම ධාතුවේ ස්වභාවයක් වෙන්න ඕනේ. එතකොට මේක වේදනාවේ ස්වභාවයක් නම් සුඛේන්ද්‍රිය වර්ජිත තව වේදනා හතරක් තියෙනවා. ඒ කියන්නේ දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය. මේ වේදනා හතරම වේදනා ස්කන්ධයේ තියෙන කොටස් හතරක්. ඒ කියන්නේ අපි මේ දැන් කතා කරන්නේ මෙන්න මේ වේදනා ස්කන්ධ හතර ගැන. මේ වේදනා ස්කන්ධ හතර කුමක් එක්ක සම්ප්‍රයුක්ත වෙනවද කියලා වෙනවා. මේ හතර මේ නාම ධර්මයක් මේ හතර සම්ප්‍රයුක්ත වෙනවා සංඥා ස්කන්ධයත් එක්කලා, සංස්කාර ස්කන්ධයත් එක්කලා, විඥාන ස්කන්ධයත් එක්කලා, මන ආයතනයත් එක්කලා, සප්ත විඥාන ධාතු. දැන් මෙතන සුඛේන්ද්‍රිය අයින් මෙතන නැතුව තිබුණට සප්ත විඥාන ධාතු මේවිලා තියෙනවා. ඇයි? මේ දුක්ඛේන්ද්‍රිය තියෙන නිසා තමයි සප්ත විඥාන ධාතු ආවේ සම්ප්‍රයුක්ත භාවය. ඒතර ධම්ම ආයතනේ ධම්ම ධාතුවේ චෛතසික 51ක් සම. ඒතර විප්‍රයුක්ත වන්නේ රූපස්කන්ධයේ ඖදාරික ආයතන 10යි, ධාතු 10යි, ධම්ම ආයතනේ ධම්ම ධාතුවේ සුකුම රූප සානිර්වාණය. මේ කාරණේ ගැන යම් කිසි අදහසක් තියනවද? මේ වගේ ප්‍රශ්නයක් ආවොත් විභාග කරන්න මෙච්චර මේ නායකම් වලින් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මෙහෙම කියන්න පුළුවන් සංග්‍රහිතයෙන් සම්ප්‍රයුක්ත පද පිළිබඳව විස්තරයක් කරන්න. එතකොට විස්තරයක් කරන්න කිව්වොත් මේ ණය ක්‍රමයේ ගැන විස්තරයක් කරන්න කිව්වොත් තමන්ට ගන්න වෙනවා තමන්ට කැමැතිම උදාහරණයක්. කැමැතිම උදාහරණයක් අරගෙන ඒකෙන් විස්තර කරන්න පුළුවන් මෙහෙමයි කරන්නේ කියලා. අපි හිතමු සමුදය සත්‍යයෙන් ගන්න පුළුවන්. එතකොට ඒ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. අපි 12 එකක් බැලුවා නේද? එහෙනම් තව කාරණයක් ආගේ හරි ප්‍රශ්නයක් මාත්මයක් ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. මේ 8 වෙනි එක අපි එනම් බලමුද? 8 වෙනි ණය ක්‍රමය. සර් දැන් 7යි කාලයි ලක්ෂ්මී මහත්මියට පරක්කු ඇති. කාලයි නේද? අපි එහෙමනම් අදට නවත්තමු. දැන් අය තවත් පන්ති තියන්න ඕනද? දැන් ඕගොල්ලන්ට පාඩම් කරන්න තියෙන වෙලාවනේ. හදිසියෙන් හරි මේ ගැටලුවක් නැත්නම් අපිට පන්ති ඉදිරියට පන්ති තියාගන්න ඕනේ. බලාගන්න තියෙන්නේ මේ කෙලින්ම මේ වගේ ණය ක්‍රමයක් අහන්නේ නැහැ. ණය ක්‍රමයක විස්තර කරන්න කියලා ඇහුවොත් එකක් අරගෙන විස්තර කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් නවත්තමුද? ඔව් සර් අපි ගැටලුවක් ඒ කියන්නේ අපි කරගෙන යද්දි දැන් පාඩම් කරද්දි ගැටලුවක් ආවොතින් සර්ට අපි වෙනමම යොමු කරන්න නැත්නම් අපි කට්ටිය එකතු වෙලා හරි මේ සාකච්ඡා කරන්න සර් මේ ඒ මොදයි. ඔව් ඇත්තටම බොහොම පිං සර් අපිට ඒ කියන්නේ මේ ධාතු කතා ඒ කියන්නේ අපිට අලුත්ම මේ සබ්ජෙක්ට් එකක්. ඉතින් සර් ඒක ගොඩාක් හොඳට අපිට පැහැදිලි කරලා මේ ගොඩාක්ම විස්තර කරා. ඇත්තටම මේ කොරෝනා කාලේ අපිට මේ ඒ කියන්නේ ඔන්ලයින් විදියට මේ විදියට කරගන්න පුළුවන් වෙච්ච එක ඇත්තටම ලොකුම මේ අපේත් භාග්‍යයක්. ඇත්තටම මේ විදියට ඉගෙන ගන්න පුළුවන් වෙච්ච එක ගැන ඇත්තටම සර් මේ සර් ඊටාම හොඳට මේ විෂය අපිට ගොඩාක්ම අමාරු එකක් කියලා සර් ගොඩාක් හොඳට පැහැදිලි කරා. ඉතින් ඒකින්ද අපිට මෙච්චර කාලයක් ඉගෙන ගත්ත ධර්මතා ඒ කියන්නේ ගොඩාක් හොඳට පැහැදිලි වුණා මේ ධාතු කතාව හින්දා. ඒ වගේම
පුද්ගල පඤ්ඤාප්තිකරණයේ හින්දා අපි ලොකු අවබෝධයක් ගත්තා. ඒ කියන්නේ පුද්ගලයන්ගේ විදියත් අපි කොහොමද අපි කොතන ඉන්නේ කියලත් අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඇත්තටම මේ ලොකු පිනක් අපි බලන්නම් පුළුවන් තරම් හොඳට මේ ඒ කියන්නේ දෙනාටම හොඳට මේ විභාගය කරන්න. ගොඩක් මහන්සි වුණා කියලා පුදුම විදියට මහන්සි වුණා. මම දැන් අපි කොහොම එකට පින් දෙන්නද කියලා. ගොඩක් වචනේ කියන්න බැරි තරමට එහෙමනම් අපි ඊළඟ සෙනසුරාදා ඉඳන් අපි පන්තිය මේ පන්තිය අපි නවත්තමු. මටත් ඇත්තටම මවත් විභාගයට වාඩි මටත් පාඩම් කරන්න තියෙනවා. විනය පිළිබඳව මම ඒ තුනම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ටික මේ සුමාන දෙක තුන ඉවර කරගන්න ඕන. අපිට දුන්න ධර්ම දානීය පිණින් සර්ගේ විභාගෙත් ඉතාම සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා සර්. අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා සර්. ඒක අපේ ආශිංසනේ සර්ත් එක තියෙනවා සර්. මාත් සේම හිතුවා සර්ගේ මම පළවෙනි වටම ඉගෙන ගත්තේ මං හිතන්නේ මට මේ දෙක කරපු මේ වෑන් මට සර් තරම් පැහැදිලි කරලා දුන්න ගුරුතුමෙක් මේ නෑ. කියන්නේ මම මුලට කියනවා නෙමෙයි සර් ගුරුතුමෙක් නැති තරම් ඒ තරම් සර් කියා දුන්නා. ඉතින් මේ සමහර මේ සාකච්ඡා මගේ මහත්තයත් බලන් ඉඳලා හරියට මේ ඇප්‍රීෂিয়েට් කරා. ඒ කියන්නේ මේ මොකද ඒ තරම් හොඳයි කියන එක. ඉතින් ඒක අපිට මේ කරපු පිනේ සර්ට විශිෂ්ටවම සමත් වෙන්නට මේ සියලු ඒ කරපු පාඩම් ආවර්ජනය කරගෙන කරන්ට තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම ප්‍රඥාව පහළ වේවා, ධර්මඥානය පහළ වේවා. ඉතාලෙක මේ සුව පහසුව නිවන් සම්පන්න වෙන්න මේකින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එනම් සියලු දෙනාම මේ දෙවියන්ට පින් දීලා අපි ලක්ෂ්මී මහත්මියටයි ශ්‍රීමති මහත්මියටයි අපි පින් දෙමු. අපේ මේ ධර්ම සභාවට ඉතා දුර ඈත ඉඳන් ධර්ම සභාව මෙහෙයීමට බොහෝම කටයුත්තක් කරපු ලක්ෂ්මී මහත්මියයි ශ්‍රීමති මහත්මියයි. ඇත්තටම අපි මේ තාක්ෂණයට තරම් පුරුදු නෑ. දැන්ටත් මේක ඉඳ වෙලා තියෙනවා කාරණයක් දෙකක්. ඉතින් ඒවා ටික හරිගස්සලා ඒ වෙලාවට අවශ්‍ය පරිදි ඒ කොටස් කරන්නේ බ්‍රූනෝ මහත්මයා නම් දැන් අපිට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ මහත්මයාගේ අධ්‍යාත්මික වගාවකට මේ ගුණ වගාවකට ගිහිලා තියෙනවා. ඉතින් බ්‍රූනෝ මහත්මයා තමයි මේ කාරණේට සියලු දෙනාම යොමු කරේ. ඊට පස්සේ ජයන්ත මහත්මයා, ලක්ෂ්මී මහත්මිය, ශ්‍රීමති මහත්මිය ඔබ සියලු දෙනාම මේ කාරණේදී ඊටාම අගේ කටයුතු කාර්යයක් කරා. අපි සියලු දෙනාම දැනට අද ඉන්න ශ්‍රීමති මහත්මියටයි ලක්ෂ්මී මහත්මියටයි අපි රැස් කරගන්නා වූ කුසල සම්භාරයෙන් ඒ ශරීර මානසික සෞඛ්‍යයත් ඔබතුමාලාගේ ගුණ වගාව, ඔබතුමියන්ගේ ගුණ වගාව ඒ ධර්ම ප්‍රතිපදාවට හේතු වේවා, උපනිශ්‍රේ වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන් සාදු සාදු ගොඩාක් පිං සර්. ඊළඟ සර්ණයි ගොඩාක් පිං. මොදන් වෙත්තා වේවා නිරෝගී වේවා. ඔය අපි සර්ටත් අපි හැමෝම කෘතවේදීව පුණ්‍යානුමෝදනා. සර් අද දෙවියන්ට පින් දෙනවද? වෙලා තියෙනවද? මම පින් දෙන්න එහෙනම්. හොඳයි. අනේ හොඳයි. අපි අද ගොඩ ලොකු විශාල පුණ්‍ය කර්මයක් කරගත්තා සර්. අපි සියලු දෙනාම එකතු කරගත්ත අපේ කුසල චිත්ත පරම්පරාවක් මේ පැය ගානක් ඇතුළතදී ලොකු කුසලයක් අපේ ඇතිකරේ. ඒ සියලුම පින් සර්ටත් සර්ගේ නෝනාටත් පවුල සියලු දෙනාටත් අපි අනුමෝදන් කරන. ඒ වගේම අපි දෙවියන්ට ඉස්සලා පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාට බුමට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැක්කතු සම්බුද්ධ ශාසන චිරන් රැක්කතු සම්බුද්ධ දේශනා චිරන් රැක්කතු මම් පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්බෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡං කම්මේ බන්තේ බුරේ පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡං කම්මේ ධම්ම සම්තිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර. ඉමාය ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය බුද්ධං පූජේමි.
ඉමාය ධම්මානු ධම්මපටිපත්තිය ධම්මං පූජේමි. ඉමාය ධම්මානු ධම්මපටිපත්තිය සංඝං පූජේමි. අද්දා ඉමාය පටිපත්තිය ජාති ජරා මරණං හා පරිමුඤ්ඤස්සාමි. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍ය වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. අපි විශේෂයෙන්ම සර්ටත් සර්ගේ පවුලේ සියලු දෙනාට සර්ගේ දරුවෝ සියලු දෙනාට අනුමෝදන් කරනවා. මේ කරගත්ත මේ විශාල කුසලක් කාලයක් සිටේ අවුරුද්දකට ආසන්න ප්‍රමාණයක් අප වෙනුවෙන් සර්ගේ කාලයේ ශ්‍රමය වැයක්ම වැය කළා. ඒ පින් අපිට මෙතෙක්යයි කියලා අපිට කියන්න බෑ, අනු ප්‍රමාණයක් කරන්න බෑ. ඒ සියලු පින් බලෙන් සර්ගේ බවගාව ජීවිතය සුවපත් වෙන්න හේතු වේවා. ඉතා ඉක්මනින් බලාපොරොත්තු වන බෝධිකින් නුවන්සව ලැබීමට සිව්පිරිසිපියාපත් අරහත් ත්‍ත්වය ලැබෙන්න මම අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කරන්න යන විභාගයේ ඉතා උසස්වතින් මේ පින් බලයෙන් ඉතා උසස්වතින් ප්‍රඥාව ඇති වෙලා සියලුම යම් කිසිම බාධාවක් නැතුව හොඳින් මුහුණ දෙන සර්ට අවස්ථාව ලැබේවා. ඒ වගේම අපි සියලු දෙනාටත් අපි මේ කරන යන විභාගයේ හොඳින් මුහුණ දෙන්න ලැබේවා. ඒ වගේම මේ කටයුතු වලදී මුලින්ම අපිට උදව් වුණ ගුණ මහත්මයාට, සීලම සංවාදීකරණය කළ ජයන්ත රත්නායක මහතාට, ලක්ෂ්මී මහත්මිය සංරක්ෂණය කරලා තව ඉස්සරහටත් අපිට ඒව බලා ගන්න පුළුවන් වෙන්නේ හැමෝටම පුළුවන් විදිහට සංරක්ෂණය කර දේ අනුව ශ්‍රීමති මහත්මියටත් අනේක පින් ප්‍රාර්ථනා කරමු. ඔබ සියලු දෙනාටත් ඔබලාගේ බබජා ජීවිතේ මේ ඊටාම විශාල උපකාරයක් කියලා විශාල අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාම ඉතින් ඊටාම හොඳින් විභාගෙට වාඩි වෙන්න සියලු දෙනාටම හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙනවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සස්ම ප්‍රතිඵල ලැබේවා. තෙරුවන් සරණයි. පොඩි දෙයක් කතා කරන්න පුළුවන්ද? මේ දැන් අපිට අර අපේ කවුද මේ අමිතා මහත්මිය කිව්වා වගේ අර එදා ධර්ම සාකච්ඡා කරන එදා හොඳට ගිය සතියේ අපිට නැවතත් එහෙම සාකච්ඡාව කරන අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නකෝ අමිතා මහත්මියත් එක්කලා සාකච්ඡා කරන්න එන සතියේ. එහෙමයි සර්. එහෙමයි මොන පිංස තෙරුවන් සරණයි සර්. අපිට ඒ පට්ටාන සභාවෙන් එහෙම නැත්තම් කරන්න පුළුවන්ද? නැත්තම් අපි ස්කයිප් තාක්ෂණයෙන්ද කරන්න ඕන? ඒකේ ගැටලුවක් නෑ. හැබැයි ස්කයිප් එකෙන් ඕනනම් කරන්න පුළුවන්. නැත්තම් ස්කයිප් එකේ මේ අපේ ධාතු කතා ස්කයිප් එක ආරම්භ පාවිච්චි කරන්න. හැබැයි මේ වෙලාව වෙන එකට වෙන් කරලා නෑ තාම. එතකොට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නෑ. හොඳයි සර්. තෙරුවන් සරණ. මොනවද කරේ ගිය සැරේදී? ගිය සතියේ කරපුවාම රිවයිස් කරා සර්. ඒ කියන්නේ අර මේ ණය ක්‍රම මේ පළවෙනි ණය ක්‍රම 10 ඒ කියන්නේ උද්දානයත් එක්කලා මේ රිවයිස් කරගෙන ගියා සර්. එහෙනම් කරන්නේ විදියට ගැටලුවක් නැහැ. අමිතා මහත්මිය ඒකට අලුත් ස්ලයිඩ්ස් ඕනද? පරණ තියෙන ඒවද? මේ ස්ලයිඩ් එක නැති වුණත් පොතක ෂෙයා කරන්න පුළුවන් නම් ලොකු දෙයක් මේ ශ්‍රීමති මහත්මිය. පුළුවන්. ධාතු කතා ප්‍රකරණේ මම මේ ෂෙයා කරන්න. ඔව් එතකොට ඒකත් එක්ක බලලා ඒ කියන්නේ ඕන කෙනෙක්ගේ කියන්නේ අපිට ඒ කියන්නේ රිවිෂන් එකක් කරන්න පුළුවන් එතකොට. ඔව් ඒක විතරනේ ඕනනේ පංච ප්‍රකරණ ඕනේ නැහනේ. නෑ ඒ කියන්නේ ධාතු කතා ප්‍රකරණේ විතරයි. හොඳයි. හොඳයි මහත්මිය මේ විදිහට එහෙම කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි සර්.